අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. හරීන්ගේ ප්‍රකාශය, කරුණාගේ ප්‍රකාශය, ඒ වගේම MCC ගිවිසුම, මේ සියලු කාරණා උණුසුම් වන මැතිවරණ කාල සීමාව තවත් උණුසුම් කරලා තිබෙනවා. අපි ඒ සියල්ල සමගින් අදත් සූදානම්, අවදානමට පෙර සූදානම් මේ රතුවිරය. හඳුනා ගනිමු අද රතුවිරෙහි දේශපාලන නියෝජනය. ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් ආරාධනා කළා සමන්ත විද්‍යාරත්න මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම අද දවසේදී ආණ්ඩු පක්ෂයේ පළමු නියෝජනය ආරාධනා කළේ ජාතික නිදහස් පෙරමුණට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඒත් සමගින්ම අද දවසේදී සමගී ජන බලවේගයේ නියෝජනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකර්ණා මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආණ්ඩු පක්ෂයේ තවත් නියෝජනයක් මග එනවා. අප ඒ නියෝජනය ආපසු හඳුනා ගනිමු. අපි 10ට බොමුණ ගැහෙන්න වෙනදාට අද අපිට විනාඩි 10ක් 15ක් විතර ප්‍රමාද වන්නට සිදු වුණා. විපක්ෂය නම් වෙලාවට ඇවිල්ලා හිටියා. හැබැයි ආණ්ඩු පක්ෂයට ටිකක් ප්‍රමාද වුණා. මම හිතන්නේ වැඩිපුර රැස්වීම් වලට යනවා වෙන්න ඇති. අපි අහමු ඒ ගැන ඉස්සරහදී. කොහොමුණත් මේ දිනවල සිදුවන කතා බහ අපි දකිමු. ඉන් අනතුරුව සාකච්ඡාවට අවතීර්ණ වෙමු. ශ්‍රී ලංකාකාරයෝ නැත්තම් පොදු ජන පෙරමුණක් නැහැ. අද පොදු ජන පෙරමුණ තියෙන්නේ ශ්‍රී ලංකාකාරයෝ වින්. ජයග්‍රහණයෙන් පස්සේ තාම අමීරි අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා. දැන් එයා තරම් කරන්නේ පොට්ටුවේ. ඒ හින්දා මං හොඳට බලන්න කිව්වා කට්ටියට කලිසමක් ඇඳගෙන ඉන්නවාද කියලා දහසිරි ජයසේකර. පොට්ටුවෙන් තරක කර මෙයාලා කියන අතට ඡන්දෙ දෙන්න කියලා. දැන් පොහොට්ටුව වගේ පක්ෂයක් ගත්තොත් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනය කරලා නිර්මාණය වෙච්ච එකක්. සමගි ජන බලවේගය එහෙම නෙවෙයි. මේක එක්සත් ජාතික පක්ෂයේම දරුවෙක්. මේක එක්සත් ජාතික පක්ෂයේම නිර්මාණයක්. ඒගොල්ලන්ට සන්දානයක් හදන්නේ. ගෝවර්න මේකල හොරෙන් ගිහලා දේශපාලන පක්ෂයක් කුලියට අරගෙන ඒකේ ඔලුගොඩි දෙකක් මාරු කරලා ඒ ඔලුගොඩි දෙකට ඔලුගොඩි දෙකක් අයි කරලා දේශපාලන පක්ෂයක් හදලා අපිට අතවරනවා ඉන්න කියලා අපිට යන්න බෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන් ඉන්නවා මේ ඡන්දේ තියන්නේ සිරිකොතේ බලය හම්බෙන්නේ කාටද නැද්ද කියලා තීන්දුව කරන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ මොකද්ද? සිරිකොතේ බලය තියාගන්න ඡන්දේ බඩ මේක පත් කරගන්න. ඒගොල්ලන්ට තියෙන්නේ ඇතුලේ ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්න නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. 6 වෙනිදා උදේට ටෙලිෆෝන් එක ඩයල් කරලා කරකවලා බලන්න මොකද ඇහෙන්නේ කියලා. දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත. කරුණාකර පසුවම ගන්න. කවදාවත් ෆෝන් ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ. කොහේ මාරි හරි රීලෝඩ් කරනවා. කොල්ල කෙල්ලෝගේ යාල බලන්න, වයසිගේ ආච්චිලාගේ යාල බලන්න, ඇන්ටිලා අංකල්ගේ යාල බලන්න ෆෝන් එක කවදාවත් ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ. මට නම් ෆෝන් නැතුව ජීවත් වෙන්නත් බෑ. අප කරුණාම්මන් මූලික වශයෙන් යොදාගත්තේ විෂෙන් විෂ නැසීම සඳහා. අප බලාපොරොත්තු වුණා විෂෙන් විෂ නැසනකොට එතුමාගේ තිබිච්ච විෂ නැති වෙලා ඇති කියලා. නමුත් තවදුරටත් එතුමාගේ විෂ තියෙනවා නම් ඒ සඳහා දඬුවම මේ රටේ ජනතාව ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා. දෙමළ කතා කරන ප්‍රදේශවලදී දෙමළෙන් කියනවා සිංහල රණවිරුවෝ මැරුවේ අපි අපට ඡන්ද දෙන්න කියලා. දකුණට බටහිරට ඇවිල්ලා කියනවා දෙමළ කොටි මැරුවේ අපි සිංහල අයට අපට ඡන්ද දෙන්න කියලා මේ පොහොට්ටුවේ ඇත්තෝ. මේ අයගේ දේශප්‍රේමයේ වංචනික භාවය මනාව හෙළිදරව් වෙච්ච අවස්ථාවක්. මේක මේ ඡන්ද කාලයේදී ජාතිවාදයක් ඇවිස්සෙන්න හේතු වෙනවා. රට ගිනි ගන්න හේතු වෙනවා. මේ බල පොරයට බල තණ්හාවට මේ රටේ ජනතාව මේ විදියට ගොදුරු කරගන්න එක සම්පූර්ණයෙන්ම වැරදි. රණීගහ මන්දිරේ රැස් වෙච්ච අනුර දිසානායකලා, චම්පික රණවකලා, රාජිත සේනාරත්නලා, රනිල් වික්‍රමසිංහලා වගේ නෙවෙයි මේවා තීරණය කරන්නේ. වෘත්තීමේ පළපුරුද්ද තියෙන ඒ රාජ් පොලිස් නිලධාරීන්, ත්‍රස්ත විමර්ශන අංශ ඒවා හරියට හොයලා බලලා අධිකරණයේ නිසි පරිදි ඔප්පු කරන්න පුළුවන් වෙන විදියට තොරතුරු ටික අතට අරන් තමයි අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ. මට පොඩි දොළදුකක් තියෙනවා. මොකද මේ කොළඹින් සජිතුත් ඉල්ලනවා රනිලුත් ඉල්ල. මේ දෙන්නට දෙගුණයක් පරතරයක් තියලා දිනා ගන්න මනාප වලින් උඩට එන්න මට අනුරත් ඉල්ලනෝනේ. ඒක නම් කමන්නේ නැහැ. ජයග්‍රහණය කිරීමේ දොළදුකක් තියෙනවා. දේශපාලන දොළදුක. දොළදුක් සංසිඳන සමය ඔබගේ තීරණය මත කොමුණත් අපි අද දවසේදීත් මහමැතිවරණ කියන මාතෘකාව තුළ රටවල දේශපාලන සංවාදය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ආරාධනා කරනවා 0112 599 132 දුරකථනයේ 0112 599 132 දුරකථනය විවෘතයි. දෙවන වටයේදී සංවාදාත්මක වටයේදී පැමිණ සිටින දේශපාලන නියෝජනය කරන්නට අනුපක්ෂීය නියෝජනය කරමින් ජානක වක්කුඹුර හිටපු මන්ත්‍රීවරයාත්
තව සුළු මොහොතකින් අපිත් එක්ක සහභාගී වෙවි. මේ සියලු දෙනා ප්‍රශ්න කරන්නයි ඔබට දෙවන වටේ අප විවෘත කරන්නේ. සාකච්ඡාව ආරම්භ කරමු. ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න හිටපු මන්ත්‍රීවරයාකින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා, ඔය දෙකම කියන්න පුළුවන් නේද? හොඳයි. ජාතික ජන බලවේගය 3% කියලා නමක් වැටෙනවා. අභියෝග කරනවා මෙවර පාර්ලිමේන්තුවේ තියෙන ආසන ගානක් නැති කරගන්නයි මේ හදන්නේ කියලා. ඒක එහෙමද? කොතෙන්ටද මේ යන්නේ? සුදේව අපි පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා මේ ස්වර්ණ වාහිනියට අපට මේ රතුවිරට ආරාධනා කරලා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඔබ කතා කළ මාතෘකාවේ මේකට උත්තරයක් පටන් ගත්තොත් දේශපාලන උවමනාවන් සඳහා, පටු දේශපාලන උවමනාවන් සඳහා අපේ රටේ ජාති ආගම පාවිච්චි කරනවා වගේම තමන්ගේ ප්‍රතිවාදීන් හැල්ලුවට ලක් කරන්න, යම් බලපෑමකට ලක් කරන්න ওই 103 කතා මතු කරන ආකාරයක් අපට පේනවා. එතකොට ඒ දේශපාලන ව්‍යාපාරවලත් ඉතිහාසය බලවම 100%ට 3%ට වැටිච්ච අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි අභියෝග කරන සමහර පාර්ශ්වයන් වලට අපි කැමති කියන්නේ දැන් අපි දන්නවා සමහර ප්‍රධාන පක්ෂවල එල්ලිලා ඉන්නවා, සමහර බල්ලන්ගේ එල්ලිලා ඉන්නේ මේ කිනිතුල්ලෝ, මැක්කෝ, උකුණෝ වගේ જાති ඉන්නවනේ. එක එක සත්තුන්ට වැහලා පරපෝෂිතව වෙච්ච කට්ටිය. ඉතින් අපි වගේ පරපෝෂිත දේශපාලන කණ්ඩායම් ටිකක් ඉන්නවා ප්‍රධාන පක්ෂ. පොදු ජන පෙරමුණට එල්ලිච්ච කට්ටිය ඉන්නවා. එක්ක තවත් එක්සත් ජාතික පක්ෂයට එල්ලිච්ච කණ්ඩායම් ඉන්නවා. විශේෂයෙන් දැන් මේ කතාව මත කරන්නේ පොදු ජන පෙරමුණට එල්ලිච්ච කණ්ඩායම් නිසා ඒ කිනිතුල්ලෝ, මැක්කෝ, උකුණෝ වගේ කණ්ඩායම් ඒ සතා මරණු දාට උන්ට පැවැත්මක් නැහැ. එහෙනම් අපි අභියෝගයක් කරන්න පුළුවන් නම් එවැනි කණ්ඩායම් වලට තනියම ඉල්ලලා බලන්න කියලා පුළුවන් නම් 100%ක්වත් ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපි කැමති කතා කරන්නේ මේ 100 ගණන් කතා කරනකොට පෞද්ගලික ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වියත්මක කියලා සංවිධානයක් හදලා මේ රටේ උගත් බුද්ධිමත් කණ්ඩායම්ගේ සහයෝගය ලබා දෙනවා කියලා විශාල පෙරලියක් කළා. ඊළඟට මේ රටේ මතයක් පැන නැගුණා මේ පාර්ලිමේන්තුවේ 225ම වැඩක් නැහැ. අලුත් මිනිස්සු ගේන්න ඕන, උගතුන් වියතුන් ගේන්න ඕන කියලා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඒ කාලේ පොරොන්දුවක් වුණා එවැනි කණ්ඩායම් අපි විශාල වශයෙන් මේ පාර්ලිමේන්තුවට එතුමාගේ පැත්තෙන් දානවා කියලා. දැන් අපි අහනවා වියත්මකට කොච්චර නාම යෝජනා දුන්නාද කියලා. දශම ගානින් බැලුවොත් 0.6යි තියෙන්නේ ලංකාවේ වියත්මගේ නාම යෝජනා තියෙන්නේ. දැන් අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියත්මගෙන් එක්කෙනෙක් දැම්මා. ඒ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් ඉන්නවා ඩොක්ටර් පාලිත රාජපක්ෂ කියලා බදුල්ල මහරෝහලේ. නාම යෝජනා අස්සම් කරලා ගියේ. අස්සම් කරලා ගිහලා මුතියංගනේ මල් පහන් පූජා කරලා වැඩ පටන් ගත්තා. ඊට පහුවෙන්ද උදේ බලනකොට නාම යෝජනා ටිපෙක්ස් කරලා වහලා දාලා වෙන කෙනෙක්ගේ නමක් දැම්මා. එහෙම තමයි තියෙන්නේ. එහෙනම් වියත්මක 100.0.6ට බස්සලා තියෙන්නේ. එහෙම තියාගෙන තමයි අපේ 103ක් ගැන කතා කරන්නේ. එහෙනම් අපි ওই අභියෝගේ බාර ගන්නවා. මේ මහමැතිවරණදී අපි පෙන්වන්න අපේ තරම මේක අපි වර්ධනය කරලා පෙන්නනවා. එහෙනම් මේක තියෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂත් ඉතිහාසයේ වැටිච්ච තැන් තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටිච්ච තැන් තියෙනවා. ඒ වගේම අපිත් නැගිටපු තැනුත් තියෙනවා, වැටිච්ච තැනුත් තියෙනවා. ඒක ඉතින් ජනතාව තීන්දුව කරයි. ඉතින් අපි එතෙන්ට ඒක බාර දෙමු කියලා මම මතක් කරන්න කැමතියි. ඊළඟට සුදේව ඔබගේ පූර්විකාව මේ වැඩසටහන පටන් ගන්නකොට ඔබ පැහැදිලි කරා මේ රටේ මේ මොහොත වෙනකොට මේ ආපහු ජාතිවාදේ පොඩ්ඩක් මතක් වෙනවා. ආපහු ආගම්වාදේ මතක් වෙනවා. ආගම් වලට සමහරු පහර දෙනවා. පහර දීලා තමන්ගේ ජාමේ බේර ගන්න හදනවා. සමහරු අර ජාතිය අවශ්‍යමින් ජාතිය ඡන්ද ටික එකතු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ රටේ ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා මේ රටේ පටු දේශපාලන උමනාවන් වලට මේ විදිහට ජාතිය ආගම මතු කරමින් මේ දේශපාලනය කරනවා. නැත්නම් ඇත්තටම රටේ සාමාන්‍ය ජනතාවට ජාතිවාදයක අවශ්‍යතාවයක් නැහැ. ආගම්වාදයක අවශ්‍යතාවයක් නැහැ. මේ සියල්ලම උලුප්පලා ගන්නේ දේශපාලන විසින් තමයි. ඔබේ අවසාන විනාඩිය. ඉතින් ඒකින්ද අපි කියනවා මේ රටේ ජනතාවට මෙන්න මේ පටු දේශපාලන අරමුණුත් එක්ක යන දේශපාලන ව්‍යාපාර රටේ ඉදිරියේ ඒ වගේ දේවල් තව මතු කරන්න පුළුවන්. අපි දන්නවා කරුණා අම්මාන්. ඒක මේ කරුණාවේ බබෙකුත් නෙවෙයි. මහින්ද මහත්තයලා ගෝඨාභයලා බබෙකුත් නෙවෙයිනේ. කරුණා සන්නද්ධාංශ නායකයා හිටපු LTT සංවිධානයේ. එඳා අරන්තලා භික්ෂු ඝාතනය, දලදා මාලිගාව, අනුරාධපුරේ ශ්‍රීමා බෝධිය, ඒ වගේම ආදිමංකඩ ඔහු කිව්වා වගේ සෑහෙන ඝාතන සිදු කරලා තියෙනවා. එතකොට සන්නද්ධාංශ නායකෙක් ආයේ මේ තුවක්කු පොලිස් කර හිටියේ නෑනේ. ඉතින් මිනිස්සු මැරුවා. ඉතින් ඒක ඔහු එක පිළිගත්තා ප්‍රසිද්ධියේ. එතකොට දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහා පෙරටුගාමි පක්ෂය උද්ඝෝෂණයක් කරනකොට කොහොමද සැලකුවේ කියලා. කාන්තාව පවා ළමයි පවා ගෑන් ළමයි අල්ලලා උස්සලා විසි කරලා දැම්මා. දැන් කරුණට කොහොමද නීතිය? කරුණට කරුණාවයි. කරුණට කරුණාවයි. විරුවන් උනත් මැරුවේ නම් ඒ කරුණා තමයි සාමැතිඳුගේ හරි විරුවා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් බෞද්ධකම ඉස්සරහට දාගෙන අර එහෙම ආවා. අපි දැක්ක පහුගිය දවස්වල ඌවතන්නේ හාමුදුරුවෝ මේ ආණ්ඩුව යටතේම අවියාවුද ළඟ තබා ගත්තා කියලා ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. උන්වහන්සේගේ වැරද්දක් කරා නම් ඒක දඩුවම් දෙන එක වෙනම කාරණයක්. එතකොට දැන් කරුණට මොකද්ද වෙන්නේ?
ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිතුමා මහින්ද මහත්තයා කාලේ. ඒ හින්දා මේ රටේ දැන් රණවිරුව අතපය කඩාගෙන පහුගිය කාලේ මෙතුමලත් එක්ක ජනාධිපතිවරයෙක් මෙතුමලත් එක්ක උද්ඝෝෂණය කරනකොට පොරොන්දු වුණා විශ්‍රාම වැටුප සහමුලින් දෙනවා කියලා. අද වෙනකන් දුන්නද නෑනේ. අද රණවිරුවන්ට නිවාඩු නැතුව තියෙනවා. ඔවුන්ට කන්න බොන්න එකේ ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ රණවිරුවන්ට අදාළ නැති රාජකාරී කර ගන්නවා. පොලිසිය ආරක්ෂකංශ ඇතුළු සියලු දෙනා. ඒතර කරුණට මේ જાතිය සැපක් දීලා බලයක් දීලා ඊළඟ සැරේ ඉතින් ආවම කරුණා කියනවා වගේම ඉතින් ඇමතිකම් ওই පැත්තේ සූදානම්. අපි ලෝක උදාහරණ දැකලා තියෙනවා නේද? ත්‍රස්තවාදී සංවිධානවල ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල් වුණාට පස්සේ ඔවුන්ගේ පෙර කාරණා නෙමෙයි වර්තමාන තත්ත්වයේ අපි ගලපන්නේ කියන කාරණේ ලෝක උදාහරණත් එක මම. ඔව් ඒක හරි. ඒ ලෝක උදාහරණක් තියෙනවා අපේ රටේ උදාහරණක් තියෙනවා. ඒ ලෝකෙටම යන්න අවශ්‍යතාවකුත් නැහැ. ඉතින් ඒවට ත්‍රස්තවාදී ක්‍රියා කරන නීතිය ක්‍රියාත්මක වෙලා අදාළ දඬුවම් ලැබිලා එක පුනරුත්ථාපනය වෙලා සාමාන්‍ය සමාජයට එනවා. ඉතින් මේ පුනරුත්ථාපනය නොවුණු බව දඬුවම් නොලැබුණු බව නේද ඔයාගේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔවුන්ට අදාළ තැන දේශපාලනය විසින් දෙනවා. ඉතින් දැන් ආණ්ඩුවෙන් විතැන් වෙලා වෙනම දේශපාලන පක්ෂකින් එයා ඡන්දෙ ඉල්ලන්නේ පොදු ජන පෙරමුණ හැටියට දෙමළ ජනතාවගේ ඡන්ද ටික ගන්න බෑ. ඒ ඡන්ද ටික ගන්න නම් අර කිව්වා වගේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය එන්න සිංහල ජනතාවට පීඩා කළා මැරුවා කියන කතාව කොහොම එතන ඡන්ද ටික කඩා ගන්න පුළුවන්. මේ පැත්තෙන් සිංහල ජනතාවට අර පැත්තෙන් මැරුවා කියලා දෙමළ ජනතාව නැති කරා අපි යුද්ධය දිනුවා කියලා කොහොම ඒ ඡන්ද ටික ගන්න පුළුවන්. මේ විදිහට බලනකොට සහරානුත් හෙට පණ ඇවිල්ලා එනවා නම් පණ අරගෙන එනවා නම් ওই පැත්තෙන් තනතුරු දේවි. තානාන්තර දේවි. ඊට පස්සේ කියාවි පෙරවැරදි තිබුණා තමයි. නමුත් අපි ඒවා දැන් ඉතින් කාලයක් ගියා. දැන් අවරද්ද හදාගත්තා. දැන් නිවැරදි වෙලා තියෙන්නේ. මහජන නියෝජිතෙක් වෙන්න උත්තරීතර පාර්ලිමේන්තුවටයි මේ එන්නේ. බාරගමු කියලා කියාවි. එඳ මේවා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. දේශප්‍රේමීත්වය කියන එක තියෙන්නේ වචනවල පමණයි. සලුවේ පමණයි. සැබෑ ලෙසම දේශප්‍රේමීත්වය තියෙනවා නම් මේ වගේ දේශද්‍රෝහීකම් කරපු මේ රටේ රණවිරුවෝ ඒ විදිහට ඝාතනය කරපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ රටේ සාමාන්‍ය ජනතාවට නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් උද්ඝෝෂකයන්ට නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් ඇයි ගෝඨාභය මහත්තයා කියන එක නීතියක් එක විනයක් කියලා කෝ ඒවා කියලා අපි ප්‍රශ්න කරනවා. ඉතින් අපි කියපු දේ සිදු නොවන ආණ්ඩුවකයි අපි කවුරුත් ගත කරමින් ඉන්නේ. බොහොම ස්තුතියි ජානක වකූර මහතා සහභාගී වුණා අපත් සමග එක්ුණා. ඔබට අයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි නමුත් මේ අවස්ථාව අපි ජයන්ත සමරවීර මහතාට ලබා දෙමු හිටපු මන්ත්‍රීවරයාට. මෙතුමා මතු කරන කාරණය කරුණට ඔබලා කරුණාවයි කියලා. ඔබට අවස්ථාව. සුදේව අපි දන්නවා බෙදුම්වාදී කොඩි ත්‍රස්තවාදයේ පැරදවීම සඳහා ඒක 2009 මැයි මාසේ 19ට පෙර ජාතිය හමුවේ තිබිච්ච ප්‍රධාන අභියෝගය. එක්සත් ජාතික පක්ෂයේ වසර 30ක් මේ බෙදුම්වාදී කොඩි ත්‍රස්තවාදයේ වඩ වඩා පෙරට ගෙනාවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ දෙමළ බෙදුම්වාදී කොඩි ත්‍රස්තවාදය යුදමය වශයෙන් සහ මුලින්ම පරාජය කළ යුතුයි කියන මතය හැදුවේ. ඔබට මතකයි 2001 පෙබරවාරි 22 රනිල් කොටි අලි කොටි ගිවිසුම අත්සන් කළාට පස්සේ පෙබරවාරි 26 වගේ දවසක තමයි පළවෙනි උද්ඝෝෂණය පිටකොටුවේ පැවැත්වුවේ. ඒ ගිවිසුමට එරෙහිව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ කාර්යභාරය කළේ ජවිපේ. ඒක මේ රටේ සෑම සිල්තුනම දන්න. මොකටද කළේ? කළේ කොටි කම්මුතු කරන්න. කොටි කම්මුතු කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. අපි දන්නවා ඊටාම හොඳ ඒ පිළිබඳව යොදිච්ච සාහිත්‍යයක් පවතින සාකච්ඡාවක්. ඒක කරුණාම්මාන් කොටි සංවිධානයේ නැගිටින 나යකයා සන්නද්ධ 나යකයා කියන එක මේ දැන් කියන්න ඕන එකක් නෙවෙයි. මුළු රටම දන්නවා කරුණාම්මාන් කියන්නේ බබෙක් නෙවෙයි කියලා. රයිට්? ඒතකොට කරුණාම්මාන් යොදවගත්තේ මොකටද බුද්ධයාච? කරුණාම්මාන්ව යොදවගත්තේ කොටි කම්මුතු කිරීමේ සටනට මිස වෙන මොකක්වත් නෙවෙයි. ඔහුව බිඳවල අරගෙන බුද්ධ්‍යංශ මැදිහත් වෙලා ඔහුගේ තීච්ච ප්‍රතිවිරෝධ කරුණාම්මාන් සහ වෙලුපිල්ලේ පිරබාහරන් තීච්ච ප්‍රතිවිරෝධ පාවිච්චි කළා ඊටාම සියුම් ලෙස ඒව හප්පලා ඔහුව මේ කඳවුරට අරගෙන විසෙන් ඔබත් කිව්වා විසෙන් විස නැසීම තමයි සඳහයි. දැන් මොකද කියන්නේ? කරුණාම්මාන් බෙදුම්වාදී කොටස්වාදී කම්මුතු කිරීම සඳහා කරපු කාර්යභාරය අපි අමතක කරනවාද? ඒක හොඳ නැද්ද? ඒක ගත්ත එක වැරදිද? කාටද කියන්න පුළුවන් ඒ කරුණානෝගෙන කොටියව තියාගත්ත එකද හොඳ? කරුණාව අරන් කොටිය ඉවර කරගත්ත එකද හොඳ? කරුණාව අරන් කොටිය ඉවර ගත්ත එක. දැන් කරුණාම්මාන් නැගිටින ප්‍රදේශයේදී කරපු ප්‍රකාශයක් නෙමෙයි කියන්නේ.
ඒතර කරුණාම්මාන්ට දේශපාලන වශයෙන් එවැනි කරුණාම්මාන්ගේ ප්‍රකාශනය ඒකට මොකද අපි වක් කියන්නේ? දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා ගිය කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් ගියාට පස්සේ කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වගකීමක් තියනවද? දැන් හොඳයි. අනුර කුමාර දිසානායක කියනවා ප්‍රේම කුමාර ගුණරත්න මඳුරන්නේ නැහැ කියලා. ඉතින් අනුර කුමාරට එහෙම අයිතියක් තියෙනවද කියන්නේ අපි දන්නේ නැහනේ. අපි කවුද ලෝකේ කවුරුත් දන්නවා අනුර කුමාර දිසානායක ප්‍රේම කුමාර ගුණරත්න කියන්නේ කවුද කියලා. ඒකට එහෙම කියන්න අපි කියනවා නෑ බෑ කියන්න කියලා. එහෙම කියන්න පුළුවන්. අවසානයේ එහෙම කියන්න බෑ. ඒ නිසා කරුණාම්මාන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඒවට අදාළ කරුණාම්මාන් සම්බන්ධයෙන් මිනිස්සු තීරණය කරයි විනයානුකූල අවශ්‍ය ක්‍රියාමාර්ග ගනි. ඒකට කලබල වෙන්න එපා. හැබැයි කරුණාම්මාන් ඉතිහාසයේ නිශ්චිත අවස්ථාවක යොදාගෙන තිබුණේ වෙන මොකටවත් නෙවෙයි. මේ රටේ ජනයාට දෙමළ සිංහල මුස්ලිම් මැලේබර්ග ජනයාට කාටත් මරණය ගෙන ආපු එළුපිල්ලේ පිරබහරන් ප්‍රමුඛ කොටිතස්තවාදී කමුතු කරන්න ඒ ඉලක්කය ජය ගැනීමට කරුණාම්මාන් හේතුවක් වුණා ඓතිහාසික වශයෙන්. ඒ ඓතිහාසිකව ඒ කරපු කාර්යභාරයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ. අද කරුණාම්මාන් කරන දේවල් සම්බන්ධයෙන් හෙට දවසේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ පිළිබඳව අපි ඉන්නේ බොහොම විවෘත තැනක. ඒ පිළිබඳව අපිට කිසි වාදයක් නැහැ. හොඳයි බොහොම ස්තුතියි ඊළඟ අවස්ථාව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය රාජකරුණා මහතාට කරුණා එහෙන් ඒවා කියනකොට හරින් මෙහෙන් තව කතා කියනවා. ඔබේ කඳවුරේ ናයකයා කියනවා අපි කනගාටු වෙනවා කියලා. ඔහු නැවත කියනවා හරින් නෑ මම මේ මතේම ඉන්නවා කියලා. මේ මොකද්ද මේ වෙන්නේ? සුදේව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන මෙම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. දැන් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ කරුණාම්මාන්ව ප්‍රෝජනයට ගත්තද නැද්ද කියන එකට වඩා මම දෙආකාරයකින් දකිනවා මේක. එකක් තමයි නීතිය දෙආකාරයකින් ක්‍රියාත්මක වීම. එක පැත්තක් ආණ්ඩුවට පක්ෂ කදවුරේ කණ්ඩායමට එක නීතියකුත් ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායමට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. දැන් හිතන්න සාමාන්‍යයෙන් අපේ කඳවුරේ ඉන්න කවුරු හරි කිව්වනම් මේ 2000 3000ක් මැරුවා නෙමෙයි. එක්කෙනෙක්ට ගැහුවා කියලා. එහෙනම් එයාව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට. දැන් 2000ක් 3000ක් අලිමංකඩදී මැරුවා කියන එක පැහැදිලිව එතුමාම කරුණාම්මාන්ම ප්‍රකාශ කළා. තව කියනවා කිල්නෝච්චි කී දහහක් මැරුවද කියලා. එහෙමත් කියනවා. හැබැයි එයා පැය කීපයක් CID එකේ මේ ප්‍රකාශයක් කරලා සාමාන්‍ය විදිහට ගෙදර යනවා. ඒතර මෙන්න මේකයි තියෙන ගැටලුව. මේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ආණ්ඩුවට විපක්ෂයේ කෙනෙක්ට එහෙම නීතිය ක්‍රියාත්මක වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වෙනකොට කරුණාම්මාන් සිටිය යුත්තේ අත්අඩංගුවේ. අත්අඩංගුවේ ඉඳලා ඒ ගැන පැහැදිලි විමර්ශනයක් කරලා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මට හිතා ගන්න බෑ ඒක ගැන තවත් කියන්න පුළුවන්ද මොන ආකාරයේ ඒවට හේතු දෙන්න පුළුවන්ද කියන එක මට හිතා ගන්න බෑ. අනිත් කාරණාව තමයි මේ ජාතිවාදය ආගම්වාදය අවසර මේ මැතිවරණයක් තියෙනකොට මේ කඳවුර හැම වෙලේම කරන්නේ ජාතිවාදය ආගම්වාදය අවසර. දැන් ඔබට මතකයිනේ ඩොක්ටර් ෂාෆි. එතකොට වන්දපෙති. දැන් ඩොක්ටර් ෂාෆිට මොකක් වුණාද දන්නේ නැහැ. වන්දපෙති වලට දැන් ළමයි හම්බෙන්න පටන් අරගෙනද දන්නේ නැහැ. මේ දැන් ඒව ඔක්කොම නැතුව ගිහිල්ලා. හරි දැන් මේ ජාතිවාදය ආගම්වාදය පෞගේ ජනාධිපතිවරණයේදී මං හිතන්නේ ඒ තරම් ජාතිවාදය ආගම්වාදය ඇවිස්සපු මැතිවරණයක් තියෙනවද කියලා. ඒ මට්ටමට ගෙනිච්චා. එතකොට දැන් මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි සිංහල ජනතාවට කියනවා අපි LTT එක ඝාතනය කරා විනාශ කරා. ඒකින්ද සිංහල ජනතාවේ දකුණෙන් ඉල්ලනවා ඡන්දේ. මෙතුමන්ලාගේම කඳවුරේ ඉන්න තවත් සංගෙක් ද්‍රවිඩ පක්ෂයක් හදාගෙන ඒකත් හදන්න ප්‍රධානම හේතුව තමයි මේගොල්ලන්ට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න කරන කුමන්ත්‍රණයක්. ඒකට කියනවා සිංහල රණවිරුවන්ව අපි ඝාතනය කරා ඒකින්ද ද්‍රවිඩ ජනතාව අපිට ඡන්ද දෙන්න කියලා. දැන් තියෙන අනිත් කාරණාව තමයි මට පේන හැටියට නම් ඉතා පැහැදිලි සියලු මන්තවාදීන් ටික ඉන්නේ මේ රාජපක්ෂ කඳවුරේ.
අන්තවාදීන් කිව්වම සිංහල අන්තවාදයත් වැරදි, ද්‍රවිඩ අන්තවාදයත් වැරදි, මුස්ලිම් අන්තවාදයත් වැරදි. මේ අන්තවාදී තුනම වැරදි. අන්තවාදය කියන්නේ ඒකයි. එතකොට දැන් සිංහල අන්තවාදයත් ඉන්නවා, දැන් හිස්බුල්ලත් ඉන්නවා. දැන් මුස්ලිම් අන්තවාදී. ද්‍රවිඩ අන්තවාදීන කරුණාම්මාන්ලත් ඉන්නවා. පිල්ලියන්ලත් ඉන්නවා. එතකොට මෙතන මේ හිස්බුල්ලත් දැන් මෙතන අද අපිට දැනගන්න ලැබුණා ජනාධිපති කොමිසමෙන් හිස්බුල්ලත් දීලා තියෙනවලු සහරාන්ට අවි ආයුධ. දැන් එතකොට මේ දැන් පහුගිය පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොලකරු සහරාන්ුයි හිස්බුල්ලයි අතර පැහැදිලි ගනුදෙනුවක් සිදු වෙලා තියෙනවා කියන එක පරීක්ෂණ වලදී දැන් එළි වෙලා තියෙනවා. එතකොට දැන් හිස්බුල්ලා ඉන්නෙත් මෙතුමන්ලාගේ කඳවුරේ. ඉතින් අපිට සැකයක් තියෙනවා දැන් මේ සහරාන්ගේ මේ බෝම්බ ප්‍රහාරයත් මෙතුමන්ලාගේ ඉන්න කඳවුරේ ඉන්න කෙනෙක් හැටියට හිස්බුල්ලාගේ ඇතුළු මේ කණ්ඩායමේ එක්ක සිදුවෙච්ච කාරණාවක්ද කියන සැකයක්. ඔබතුමා අවසන් කළ යුතු ඔබතුමාට හරින් ප්‍රනන්දුව අමතක වුණා හැබැයි. හරින් ප්‍රනන්දු මැතිතුමාගේ පෞද්ගලික ප්‍රකාශයක් එතුමා කරේ. මේක මේ පක්ෂයේ මතයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ පක්ෂයේ නායකයා පැහැදිලිව මේ වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුමර මහතාට මෙතුමා කියපු කාරණාත් එක්ක සියලුම අන්තවාදීන් ඉන්නේ දැන් ඔබේ කඳවුරේ. මේ අන්තවාදේ කොහෙන්ද කියන එක මේ රටේ ඕන කෙනෙක් දන්නවා. අපි මේ හිස්බුල්ලා කෙනෙක් අපි ගාව නැහැ. අපෙන් ඡන්ද ඉල්ලන්නෙත් නැහැ. මේ මෙතුමා මේ ළඟාව තමයි ඒගොල්ලන්ගේ ආණ්ඩු කරන කාලේ හිටියේ. එතකොට අන්තවාදයේ කොටස් ඔක්කොම පහුගිය කාලේ ඒගොල්ලෝ ගාව හිටියා. දැන් මෙතුමා කිව්වා හරින් ප්‍රනාන්දු මහතා පෞද්ගලික ප්‍රකාශයක් කළා කියලා. එකපාර පෞද්ගලික ප්‍රකාශයක් වුණා නායකයෙක් දැනගන්න ඕනේ දෙවෙනි පාර කියන එක නවත්තන්න. හැබැයි බදුල්ලේදී ආයෙ පාරක් කියනවා. දෙවෙනි වතාවක. ඒ කියන්නේ නායකයාට ගරු කරන්නේ නැති පිරිසක් තමයි මේ පක්ෂේ ඉන්නේ. ඒ නිසා නායකයා සමවරන් වැඩ නැහැ. දැන් මම බයිනවා කාට හරි. මහින්ද අගමැතිතුමා සමාව ගන්නවා. මම ආයෙ බයිනවා. මේක හරි වැඩක් නේ. එතකොට ඒක සමාවගෙන ඉන්නලක් නෙමෙයි. දැන් මේ කරුණාම්මාන් ගැන කියනවා. කාරු වැරද්ද කරත් වැරදි එක වැරදි. අපි කාරුවත් සුදනික් කරන්නේ නැහැ. කරුණාම්මාන් ඡන්ද ඉල්ලනවා බෝට්ටුවෙන්ද නැවෙන්ද. එහෙන් අපෙන් නෙමෙයි ඡන්ද ඉල්ලන්නේ. එතකොට කරුණාම්මාන් ඉස්සෙල්ලා කිව්වා මේගොල්ලන්ගේ ඒ කාලෙම මේගොල්ලන්ට ආයුධ දුන්නේ. ආයුධ නැති වෙලේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රේමදාස මහත්තයා ආයුධ දුන්නේ කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා ආයුධ දුන්නා කියලා මුළු රටම දන්නවා. එතකොට LTT ත්‍ස්තවාදීන්ට ආයුධ දීපු එක කවුද ඉස්සෙල්ලම කරේ? මේගොල්ලන්ට මේ මරන්න ආයුධ දුන්නේ කවුද? දැන් මැරුවා කියනවනම් මරන්න ආයුධ නැති වෙලේ ආයුධ දුන්නේ එක්සත් ජාතික පක්ෂේ එදා හිටපු නායකයා ප්‍රේමදාස මහත්තයා කියලා කිව්වා. එතකොට පාසලින්ගෙන් සල්ලි දුන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂේ. LTT ත්‍ස්තවාදීන්ට සල්ලි දීලා ආයුධ දීලා හමුදා රණවිරුව මරන්න දුන්නේ එදා එක්සත් ජාතික පක්ෂේ. ඒක නිසා දැන් මේ කරුණා කෙනෙක් අල්ලගෙන අපේ ඇඟේ තියන්න දෙනවා. ඉතින් හෙට දවසේ ජානක ඔක්කොම වැරද්දක් කරොත් වැරදි. ඒක අපේ පක්ෂේ බාර ගන්න ඕනේ නැහැ. කරුණාම්මා අපෙන් ඡන්ද ඉල්ලනවා නම් අපේ ඇඟේ තියන්න. හැබැයි අපෙන් ඡන්ද ඉල්ලන්නේ නැහැ. එතුමා යම් කිසි වැරද්දක් කළා තියෙනවා නම් ඒකට දනුවම් දෙයි. අවුරුදු 5ක් තිබ්බනේ මේගොල්ලන්ගේ ආණ්ඩුවක්. ඒ කාලේ කිසිම දෙයක් ඒගොල්ලෝ එයාට අරස්සාව දීලා තිබුණානේ. ඉතින් අරස්සාව දීලා තියාගෙන හිටියානේ. දැන් මොකක් හරි දෙයක් තියෙනවා අපේ රටේ නීතිය අනුව කටයුතු කරනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වර්තමාන ජනාධිපතිතුමා කිසිම වෙලාවක මේ නීතිය අතට අරන් කටයුතු කරන්නේ. ඉතින් නීතියානුකූලව යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්දට දඬුවම් දෙයි. හැබැයි දැන් ගොඩක් අය සුදුන වෙලා තියෙනවා. මට මතකයි අපිටත් ඕනෙක් කෙනෙක් මතකයි. 88 89 කාලේ හමුදාවේ ගෙවල් වල අම්මා තාත්තට කියනවා තමන්ගේ දරුවා හමුදාවෙන් අස් කරගත්තේ නැත්නම් මරනවා කියලා. මැරුවේ නැද්ද? මැරුවා. මම දන්න එක්කෙනෙක් එරත්නේ ගෙට දාලා ගෙනි තිබ්බා. පවුල පිටින්ම. එයා හමුදාවෙන් ඉල්ලා අසුන් නැහැ කියලා. එහෙම කරපු අය අද සුදු ඇඳගෙන කතා කරනවා. නිසා හමුදාව විතර නෙවෙයි පොලිසිය. මේ දෙගොල්ලම එකයි. ඔබ අවසන් විනාඩිය. ඒක නිසා අපි කියනවා කාරු කරත් වැරද්ද. හැබැයි පුනරුත්ථාපනය වෙලා හරි දැන් LTT ත්‍ස්තවාදීන් පුනරුත්ථාපනය කළා ආපහු සමාජගත කරලා තියෙනවා. ඒක අපි දන්නවනේ. මොකද ඒ ටික ඔක්කොම මේ හිරේරියේ නෑ. ඒ වගේම JVP එක ඒ කාලේ කරපු කට්ටියත් ඒ අය පුනරුත්ථාපනය කළා එළියේ ඉන්නවා. දැන් TN එකෙත් ඉන්නේ ඒ කට්ටිය. ඒ නිසා අපි කියනවා මේ රටේ කාර්යවල ඊට පස්සේ පාපෝච්චාරණයක් කරනවා නම් ඒ ගැන හොයලා බලලා
රටේ නීතිය අනුව කටයුතු කරන්න ඕනේ. ඒක නිසා කොයිම වෙලාවකවත් ගෝඨාභය ජනාධිපතිතුමා අන්තවාදී ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඒ නිසා ඔබතුමාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේ අපේ කොටට දාන්න එපා මේ අන්තවාදී කොටස්. ඒ නිසා අපි කිසිම වෙලාවක අපි නාම යෝජනා දුන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ, අපේ ආණ්ඩුවකට ගන්නෙත් නැහැ. එච්චරයි. ඒ නිසා අපි ඉස්සරලත් කියලා තියෙනවා දැන් තමුන්නාන්සලා මන් දන්නේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ නිසා අන්තවාදීත් එක්ක ආණ්ඩු කරපු කට්ටිය තමයි මේ ඉන්නේ. කොට පහුගිය කාලේ ආණ්ඩුවට බලය නැති වෙලේ ඒ කට්ටියත් එක්ක එකට වැඩ කරා. ඒ වැඩ කරපු අය දැන් අපිට චෝදනා එල්ල කරනවා. අවසන් කරමු. කරුණාමන් ප්‍රකාශයක් කරා නම් ඒ ප්‍රකාශයේ වැරදි නම් නීති අනුකූලව දඬුවම් කරන්න ඕන. ඒකට අපි කිසිම බාධාවක් නැහැ. මේ රටේ නීතියෙන් දඬුවම් කරන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි. විවිධ කතා විවිධ කාරණා ඔබට තියෙන්නේ පැත්ත ගලපගෙන අවසාන හරිය ලබා ගන්න. ඒ සියල්ල වෙනුවෙන් තවත් පට දෙකක් ක්‍රියාත්මකයි. අපි ප්‍රථම විරාමයේ ගමු. විරාමයෙන් පසුව යලි මුණ ගැහෙමු. අපි දෙවන වටේ ආරම්භන්නේ සංවාදාත්මක වට. මේ වටේදී ප්‍රතිතර්ක මතු කරන්න පුළුවන් ප්‍රධාන කතිකයා මතු කරන තර්කවලට ප්‍රතිතර්ක මතු කරන්න අනෙක් පාර්ශ්වයට අවස්ථාව තිබෙනවා. එයත් මතක් කරගෙනම අපේ දෙවන වටයත් සමන්ත විද්‍යාලයෙන් හිටපු මන්ත්‍රීවරයාගෙන් ආරම්භ කරමු. ප්‍රශ්නයක් නගනවා කලවාණෙන් මාලා කුමුදිනී මහත්මිය. අයබෝවන්. අයබෝවන් මහත්මයා. ප්‍රශ්නය. සුදේ මහත්මයා අයබෝවන්. අයබෝවන් ප්‍රශ්නය අහන්න. මට සමන්ත මහත්මයාගෙන් ප්‍රශ්නේ අහන්න ඕනේ. හොඳයි අහන්න. ඔව් මේ මට දැනගන්න ඕනි දැන් මේ ඒ හැමතිස්සෙම අපහාස කරනවා මේ රජයේට අපේ මේ ජනාධිපතිතුමාටත් අපේ මහින්ද මහත්තයාටත් පුදුමාකාර විදිහට මෙයාලා අපහාස කරනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරය වෙනකොට මේගොල්ලෝ මේ රටේ හිටියේ නැද්ද? මේගොල්ලෝ මේ රටේ හිටියේ නැද්ද? මේගොල්ලෝ ඇයි මේ තරම් මේ ජාතිවාදයක් ඇදගෙන මේ රාජපක්ෂවරුන්වම බයිට් කරගන්න හදන්නේ? අන්න ඒකට උත්තරයක් අපිට ඕනේ. මොකද මේගොල්ලන්ගේ කාලෙත් මේ වගේ දේවල් ගොඩාක් වුණා. අපේ ජාලක මන්ත්‍රීතුමා දන්නා මං කවුද කියලා. ඔබතුමාලගේ කාලේ සෑහෙන්න මේ වගේ දේවල් වුණා. මගේ ඇස් එකට දැක්ක අපේ කොල්ලෝ කෙල්ලෝ වෙඩි තියලා මරපු හැටි. ඔය ජේ.පී කාලේ. ඔබතුමා hina වෙන්න එපා. ඔබතුමා ලැජ්ජයි ඔය ඉන්න විදියට මට. හොඳයි. ඔබතුමාට දරුවෝ හිටියා නම් ඔබතුමාට ඒ කාලේ දරුවෝ හිටියා නම් ලැජ්ජයි ඔය කලිසම කරන්නේ. බොහොම ස්තුතියි. අපිට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ප්‍රශ්න වලට එමු. ඔබේ මතවාද පෞද්ගලික කාරණා අප මෙහිදී සාකච්ඡා නොකරමු. අපි සියලු දෙනාගේම ඉතා වගකීමෙන් ඉල්ලා සිටින ඒ කාරණේ පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා ඇයි රාජපක්ෂවරුන්ටම ගහන්නේ කියන විදිහට. හොඳයි මේ මාලා කුමුදිනී මහත්මියට බෙහෙම ස්තුති ප්‍රශ්න ඇහුවට. ජානකගේ හිතවතියක්. ගමේ කෙනෙක් නේ. ඒත් හොඳටම පැහැදිලි වෙනවා. මොකද රාජපක්ෂ මතවාදීනම ප්‍රශ්න අහන්න එක උනේ. ඒතකොට සාමාන්‍යයෙන් ඉතින් දේශපාලනයේදී අපිට ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් යම් කාරණාවලට විවේචන එල්ල කරන්න ඕනේ. ඒක අපහාසයක් උපහාසයක් හැටියට දකින්න එකේ වැරද්දක් තියෙනවා. අඩුවක් විවේචනයක් හැටියට ඉදිරිපත් කරන්නේ නැත්නම් විපක්ෂය ඒක විපක්ෂයක් වෙන්නේත් නැහැ. එහෙනම් ඒක අපි හිතනවා මාලා මහත්මිය තේරුම් ගත්තා නම් හොඳයි. එතුමේ සංසන්දනය කරන්න. පාස්කු ප්‍රහාරය වෙන වෙලාවෙත් ඔබතුමන්ලා මේ රටේ හිටියා. හැබැයි එහිදී ඒ රජය විවේචනය කරේ නැහැ ඔබ. නෑ ඒකයි කියන්නේ. ඒක සුදේවත් දන්නවනේ. ඒ විවේචනය අපි කළානේ. ආණ්ඩුවට තොරතුරු හොඳට වාර්තා වෙලා තියෙද්දි ඒක වළක්ව ගන්න බැරි වෙච්ච එක ආණ්ඩුවේ දුර්වලකමක් ඇටියට විවේචනය කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ වංචාවලදී අපි පෙනී ඉඳලා තියෙනවා මෙතුමාට ඉස්සල්ලා ඒවට ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඕනනම් ලයිස්තුවක් අපිට කියන්න පුළුවන්. අපි ගත්ත ක්‍රියාමාර්ග. දැන් මේ ආණ්ඩුවේ මෙතුමාලගේ ආණ්ඩුව ඇතුලේ මේ සයිටම් වෙනකොට ඒකට පාරට බහැලා දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නකොට මේ පාර්ශ්වයේ ඒ ක්‍රියාමාර්ග වල හිටියෙත් නැහැ. ඒ හින්දා අපි එක්සත් ජාතික පක්ෂද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද පොදු ජන පෙරමුණද කියන අපිට අදාළ නැහැ. මේ රටේ ජනතාවට යම් පීඩාකාර ලෙස හැසිරෙනවා නම් රටට හානි කරලා වෙනවා නම් අපි ඒකට එරෙහි වෙලා කටයුතු කරලා තියෙනවා. දැන් මෙතුමලා ඒ ප්‍රශ්නෙට මම හිතනවා එතුමිය එහෙම තේරුම් ගනී කියලා. ඒ ප්‍රශ්නේ තියෙන පොඩි පටුකමක් දේශපාලනිකකමක් එතනයි තියෙන්නේ නිකන් අර ඒ ප්‍රශ්නේ තුල තියෙනවා කියලා මම අසන්නන්ට කියන එක හරියට තේරුම් ගන්න කියලා ඒ පාර්ශවයේ මේ දකින්න විදිය වැරදි කියලා. ඒ ප්‍රශ්නේ තුලත් ඒ කුහකකම් පටුකම් ඔක්කොම තිබුණා කියලා මගේ නම් හැඟීම.
ඊළඟට දැන් මතු කරන්න කැමතියි දැන් අර කරුණාගේ ප්‍රශ්නේ කතා කරනකොට දැන් කරුණා යොදවගත්තේ ත්‍රස්තවාදයේ මඩින්න කියලා කියන එකට අපේ විරෝධයක් නැහැ. ඒක හොඳයි. එහෙම ගන්න ඕනේ. තොරතුරු රටක් ආරක්ෂා කරන්න, දේශය ආරක්ෂා කරන්න එහෙම ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇත්තද නැත්තද කියන එක අපි කොහොම කෙසේ වෙතත් හිටපු හමුදාපති සරත් පොන්සේක මහත්තයා මම දැක්ක පෞගේ දවසේ කියලා තිබ්බා කරුණා යුදමේ ක්‍රියාමාර්ග සඳහා දක්වපු දායකත්වයක් නැහැ කියලා. ඒක ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. හිටපු හමුදාපතිනේ කිව්වේ ඒකින්ද ඒක වක්කීමක් තියෙනවා කියලා අපි නිකන් ඒ අදහස මතු කරේ. කොහොම නමුත් කරුණාගෙන් යුද්ධය සඳහා ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා උදව් ගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් දැන් කරුණා පාවිච්චි කරන්නේ නැද්ද ඔබතුමාලගේ දේශපාලනයේ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නැද්ද? දැන් ජානක මහත්මයා කිව්වා නෑ යා වෙන පක්ෂ ඉල්ලන්නේ කියලා. ඇයි මතක නැද්ද ඉතිහාසයේ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔබතුමාලත් ඉන්න කාලයක උපසභාපති කරා. ඇයි මතක නැද්ද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ නියෝජ්‍ය ඇමති කරා ඔය පැත්තෙන්. ඇයි මතක නැද්ද පිල්ලයන් මහ ඇමති කරා මතක නැද්ද? ඒවා අමතක කරලා කටයුතු කරන්න ඕනේ නෑ. ආපහු මේ පැත්තෙන් මත වුණා ප්‍රශ්නයක් 1988 89 කාලේ සිද්ධි ගැන මතු කිරීමක් කළා. ඒ සිද්ධිය මෙතන කෙටියට විග්‍රහ කරන්න බැරුණා කෙටියෙන් හෝ උත්තරයක් දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා නේද සමන්තයි. දැන් ඔබතුමා කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් 969 ඉඳන් පිරිස් ගියා. දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් ගිය කෙනෙක් මතු කරන හැසිරීමකට ජවිපේවක් කියනවද? ඒ කියන්නේ කරුණා ගිහිල්ලා කියලාද කියන්නේ? නැත්නම් කරුණා කොහෙද ඉන්නේ? කරුණා ගිහිල්ලා කියලා කියන්නේ. ආණ්ඩුවේ කරුණා අම්මාන්ට ඕන තාලේ දේවල් කියන්න පුළුවන්. හරි. එහෙනම් ඔතමයි කියන කාරණේ පිළිගනිමින් මෙහෙම කියමුකෝ. කරුණා ගිහිල්ලා. Tamanගෙත් නෙවෙයි. එහෙනම් කරුණාට නීතිය ක්‍රියාත්මක කරන්න. කරුණා නීතිය ක්‍රියාත්මක කරනවා. කරුණා නීතිය ක්‍රියාත්මක කරන්න දැන් කලබල වෙන්න එපා. හරි. හරි. ඒක අපි කලබල නොවෙන්න. රටේ ජනතාවට අපි කියනවා බලාගෙන ඉන්න. දැනටත් නීතිය මේ අද වෙනකොට ක්‍රියාත්මක වෙන ආකාරයේ දෝෂ අපිට පේනවා. සාමාන්‍ය මිනිහෙක් වරදක් කළොත් කටයුතු කරන ආකාරයත් කරුණට නිදහසේ සැරිසරන දීලා ඡන්ද ටික රැස් කරගන්න උතුරේ ඡන්ද ටික ඔබතුමාලාගේ ගිණුමට එක්කව කළා වෙන ගිණුමක් කරහා එනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ ඒක ගැටලුවක් නැහැ. නමුත් මම කියන්න ආවේ අර කාර්යයට ආපහු ගියොත් 1988 89 සිද්ධිපාදක විග්‍රහ කරන්න ගියොත් සෑහෙන කාලයක් ගත වෙනවා. නමුත් ඔබතුමා මතු කරපු නිසා මම කෙටියෙන් කියන්නේ ඒකයි මේකයි සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒකේ ගත්තොත් 1983 දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂ තහනම් කරපු ඒවා නිවැරදිද? ඊළඟට මේ රට විවිධ සමුදාවක් ඒක තමයි. එයාගෙනුත් අහන්න ඔබතුමාලගේ ප්‍රශ්නට උත්තර දෙන්න. එයාලට ඒක අදාළයි. එයාලට අදාළයි. ඒක නෑ අපේ නෑ අහන්න නාරියට ජයන්තවතුමා කලබල වෙන්න එපා. ඔබතුමාලට ඒක අදාළයි. ඒක ඔබතුමාලත් දැන් උත්තරයක් දෙන්න එපා. මම ඔබතුමාලත් උත්තර මගේ වෙලාවට පොඩ්ඩක් උත්තර දෙන්න ප්‍රශ්නෙට මම ප්‍රශ්නේ ගන්න. අපි කියන්නේ පක්ෂයක් තහනම් කළා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන පක්ෂය තහනම් කළා. ඊළඟට 1987 ඉන්දු ලංකා ගිවිසුම ගැහුවා පාර්ලිමේන්තුවත් කොහෙවත් අනුමැතියක් නැතුව. එයාගෙන් තමයි අහන්නේ බාධා කරන්න එපා. ඒක නිකන් ඒ පොඩි අර නිකන් කැතක් තියනවා නේද? ඒක ප්‍රශ්නේ අහන්න ප්‍රශ්න වලට ඉඩ තියෙනවා. එතකොට ඊළඟට මේ රට පළාත් සභා ගිවිසුම ගෙනල්ලා පළාත් සභා 9ක් නිර්මාණය කරලා වර්ධ රාජාට 9ක් නෙවෙයි 8ක් නිර්මාණය කරලා උතුරයි නැගෙනහිර ඒකාබද්ධ කරලා වර්ධ රාජා පෙරමාල්ට ඒක පවර්ලා දුන්නා. ඒකේ LTT කොඩිය ඔසවලා දැම්මා. වෙනම රාජ්‍යයක් කියලා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඊළඟට ඉන්දියන් හමුදා විදේශ සමුදාව ලංකාවට ගෙනත් දැම්මා. එතකොට දේශප්‍රේමී අරගලයක් පැන නැගුණා. එතකොට ඒකට කතාවයි මේ කතාවයි දෙකක් නේ දේශප්‍රේමී දේශද්‍රෝහී අරගල දෙකක් සම්බන්ධනේ තියෙන්නේ. ඊළඟට ඔබතුමාලගේ කාලෙත් 1971 කාලේ ගත්තත් 88 89 කාලේ ගත්තත් රාජ්‍ය ත්‍රස්තවාදීකුත් ක්‍රියාත්මක වුණා. රජයට බෑනේ මිනිස්සු මේ අධිකරණයට ගෙනහිලා ඔබතුමා හොඳටම දන්නවනේ ජානක මහත්මයා. අධිකරණයට ගෙනහිලා වැරදිකාරයෙක් කරලා මරණ එකයි ගඟේ මුහුදේ දාන එකයි ටයර් සෑවල දාන එකයි වැරද්දක් තියෙනවනේ. එහෙනම් කොහොම වුණත් ඒ ඉතිහාසයේ කුණ පැත්තකින් තියන්න. ඒකයි මේකයි සංසන්දනය කරන්න එපා. කොහොමුණත් මම හිතනවා මේ සුදේව මේ සංවාදයේදී අපිට වැදගත් වෙයි කියලා මේ රටේ ජනතාව පෙළෙන ප්‍රශ්න මැතිවරණයක් අභිමුඛව අපි ප්‍රශ්න කරන එක හොඳයි. දැන් අපි පහුගිය දවස්වල දැනුත් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි බරපතල ප්‍රශ්න වලට රට මුහුණ දීලා තියෙනවා. අපි හිතන්නේ රටක් හැටියට මේ කොරෝනා වසංගතේ ප්‍රශ්නයක් නෙවෙයි එක පැත්තකින්. මේවා එන්න පුළුවන්. අනාගතෙත් එන්න පුළුවන් මේ වෙනි වසංගත. වසංගතේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ වසංගතේ බරපතලකම නිසා නෙවෙයි. වසංගතයක් වගේ මේ වගේ තත්යකට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් රටේ නැතිවීම ප්‍රශ්නයක්. දැන් අපේ වුණත් පෞල් ආර්ථික ශක්තිමත් නම් ගෙදර කෙනෙක් දැඩි අසනීපයකට ගොදුරු වුණා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් හැබැයි ආර්ථිකය දුර්වලයි නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ලෝකයේ ආර්ථිකයේ ශක්තිමත් රටවල් වලට මේක ප්‍රශ්නයක් නැහැ. රැකී ආරක්ෂා නැති වෙන කට්ටියට ජීවත් වෙන්න ඩෝල් එකක් දෙනවා, පඩියක් දෙනවා. පෞද්ගලික ආයතන කඩා වැටෙනකොට ඒවට සහන දෙනවා, ඒවා ගොඩ ගන්නවා. සමහර ආයතන වල පඩි නඩි පවා පෞද්ගලික ආයතන වල සමහර රටවල් ගෙවලා දෙනවා, රජයෙන් ගෙවනවා. ඉතින් අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවයක් නැහැනේ. ඉතා දුර්වල මට්ටමක තියෙන්නේ. දැන් මහ බැංකුවේ මම දැක්කා හෙළඳාරි පවා පසුගියදා ප්‍රකාශයට පත් කරා. දැන් මෙතුමලා මේ කාලය තුල මේ රටේ ආර්ථික තියෙන දුර්වලකම නිසා මුදල් මුද්‍රණය කරන්න සිද්ධ වුණා. රුපියල් බිලියන වලින් ගත්තොත් මේ වෙනකොට බිලියන 300ක් මුද්‍රණය කරලා තියෙනවා.
තව බිලියන 120ක් මුද්‍රණය කරන්න හදනවලු. මේවත් එක්ක ආර්ථිකයට මොකද වෙන්නේ? දැවැන්ත උද්දමනයකට අපි ගොදුරු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට දැන් මේ රජය අපිට පේනවා මේ රටේ සාමාන්‍ය ජනතාව මත කරමත මේ තමන්ගේ නොහැකියාව පටවන්න සූදානම් වෙමින් තිබෙනවා. තමන්ගේ නොහැකියාව. දැන් අපේ රටේ දැන් අවුරුදු 72ක් වෙනකම් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුත් තමයි මේ රට ආණ්ඩු කළේ. ඉතින් ඒ වගේ දුර්වලකම් හින්දා රටේ හොඳ ආර්ථිකයක් හැදුවේ නැහැ. ශක්තිමත් රටක් නිර්මාණය කරේ නැහැ. ඒ හින්දා ජාතිවාදියත් ආගම්වාදියත් දුර්වල ආර්ථිකයක් මේ සියල්ලම දායාද කරලා තියෙනවා. එතකොට දැන් මේ තමන්ගේ දුර්වලකම් එසේ තිබියදී මේක පියවන්න වෙනත්කම තිබියදී සාමාන්‍ය ජනතාව මත බරපතල එකට අපේ විරෝධයක් තියෙනවා. අපි ඒ ජනතාව වෙනුවෙන් පෙනී හින්න වෙනවා. දැන් අපිට පේනවා දැන් භාණ්ඩ මිල වැඩි කරා. අපි දන්නවා මාර්තු 17 වෙනිදා ජනාධිපතිතුමා ජාති අමතලා භාණ්ඩ දෙක මිල අඩු කරා. පරිප්පුයි සමනුයි අඩු කරා. හැබැයි ඒක මාසයක් කන්න උනේ නැහැ. තව භාණ්ඩ 20 ගාණක් එක දැන් මිල වැඩි කරලා තියෙනවා. දැන් මේවා සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් අපේ රටේ ලක්ෂ 60ක් විතර පවුල් ඉන්නවා. ලක්ෂ 60ක්. දැන් සීනි කිලෝ එකට ආණ්ඩුව අලුතෙන් බද්දක් ගහලා තියෙන රුපියල් 50ක්. බීලි උණු කිලෝ එකට 50ක්. සුදුළු උණු කිලෝ එකට 50ක්. රතුළු උණු කිලෝ එකට 50ක්. හාල් මැස් වලට 100ක්. මේ විදිහට බදු පනවලා තියෙනවා. දැන් මේ බදු කන්දරාව පැටවුවට පස්සේ මේක සාමාන්‍ය ජනතාවට අර 5000 දුන්නට වැඩක් නැහැ. 5000 දීලා මාසේ යනකොට 20000ක් විතර බදු වලින් අරන්. ලයිට් බිලෙන් අරන්. වතුර බිලෙන් අරන්. ඒතර සාමාන්‍ය ජනතාව සමහරු තේරුම් ගන්න නැහැ මේ 5000 දීප එක තමයි ලොකු. දීප 5000 වගේ කීප ගුණයක් ආපහු ආණ්ඩුව ආපහු සුද්ධ කරලා ගන්නවා, මිරිකලා ගන්නවා. දැන් සුදේවනියන් කල්පනා කරලා බලන්න. පවුල් ලක්ෂ 60ක් ඉන්නවා ලංකාවේ. මාසෙට සීනි කිලෝ දෙකක් ගෙදරට ගේනවා කියලා අපි සාමාන්‍යයෙන් තියමුකෝ. එතකොට සීනි කිලෝ එකකින් රුපියල් 50 ගානේ ගන්නකොට බද්දක් අලුතෙන් රුපියල් 100ක් එනවා සීනි කිලෝ දෙකට. පවුල් ලක්ෂ 60න් වැඩ කරලා බලන්න. ලක්ෂ 6000ක් සීනි වලින්ම ගන්නවා. බීලි උණු කිලෝ එක ගානේ ගෙනාවොත් පවුල් ලක්ෂ 60 ලක්ෂ 3000ක් ගන්නවා මේ බද්ද හැටියට ගන්නවා. මේ රටේ ජනතාව කෑම පතට ගහලා තියෙන්නේ. මේ රටේ ජනතාව මන්ද පෝෂණයෙන් ඉන්නවා, රක්ත හීනතාවෙන් ඉන්නවා. මේ ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවේ කෑම පතට බදු ගහලා තියෙන්නේ. එහෙම ආණ්ඩුවක්. ඉතින් බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපේ රටේ ගොවි ජනතාව ඉඳන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මේ මංගාව තියෙන්නේ මහ බැංකුව මේ පහුගිය මේ 22 ජුනි 22 නිකුත් කරපු මේ වාර්තාව. පුවත්පත් නිවේදනය. දැන් මේ වාර්තාවට අනුව දැන් අපේ රටේ ආර්ථිකය තියෙන්නේ බොහොම අවදානම් තත්ත්වයක. දැන් ගත්තොත් අපනයනේ 2019 අප්‍රේල් වල අපනයනේ තිබුණා මිලියන වලින් මේ තියෙන්නේ එක්සත් ජනපද ඩොලර් මිලියන 798ක්. දැන් 2020 අප්‍රේල් වල මොකද වෙලා තියෙන්නේ? ඒක 282කට බැහැලා තියෙන්නේ. වෙනස කොච්චරද? ඍණ 64.6යි. මෙන්න තියෙනවා විදේශ සේවා නියුක්තිකයන්ගේ සම්ප්‍රේෂණ. විදේශ ශ්‍රමිකයෝ ලංකාවට එවපු මුදල. 2019 අප්‍රේල් වල ඇමරිකන් ඩොලර් මිලියන 554ක් අපේ ලංකාවට ආවා. දැන් මේ අප්‍රේල් වල කීයද ආවේ? 375යි ආවේ. දැන් මෙහෙම තත්ත්වයක් තියෙද්දි ආණ්ඩුව කියනවනේ මූල්‍ය අර්බුද අර එහෙම තියෙනවා කියලා. දැන් මෙන්න ණය කොච්චර අරගෙන තියෙනවද? දිගු කාලීන ණය. 2019 අප්‍රේල් ගිය අවුරුද්දේ අප්‍රේල් වල ඇමරිකන් ඩොලර් මිලියන 106ක් ණය ගත්තා. මේ උවදුර අස්සෙම ආණ්ඩුව විදේශ වලින් කිසිය සතයක් ආවේ නැහැ කිව්වනේ. මේ ඇවිල්ලා තියෙන්නේ. මහ බැංකුව වාර්තාව ඩොලර් මිලියන 137ක් ණය අරන් තියෙනවා ගිය 2019ට වැඩි. මේ විදිහට ණය කරලා තියෙනවා. එහෙනම් ඇත්ත යකා සුදේව තාම පෙනුනේ නැහැ. දැන් මේ මැතිවරණයක් හින්දා මේවා වහලා තියෙන්නේ. මේවට උත්තර දී ගන්න අපහසුතාවයේ ඉන්නේ. ඇත්ත යකා පේන්නේ මහ මැතිවරණයෙන් පස්සේ. ජනතාව මත කරමත මේට වැඩි පටවන්නේ මහ මැතිවරණයෙන් පස්සේ. පඩි වලට තට්ටු කරනවා. ඒ දේ ඔක්කොම වෙනවා. දැන් මේ ආණ්ඩුව දැන් අපි පෙන්වන්න කැමති මේ තියෙන්නේ දැන් මේ කොරෝනා එන්න ඉස්සරලා මේ ජනතාවගේ පඩි පතට තට්ටු කරා. මේ තියෙන්නේ රාජ්‍ය සේවකගේ විශ්‍රාම වැටුප වැඩිවීම නතර කළා. කවදාද? 2016 එක දිනෙන් පසු විශ්‍රාම ලැබුවන් සඳහා විශ්‍රාම වැටුප හදනවා කිව්වා 2020 ජනවාරි 1 වෙනිදාට එදාට හිමි වෙන වැටුපට අනුව. නමුත් මොකද කරේ? කැබිනට් පත්‍රිකාවක් දාලා ජනවාරි 2 වෙනිදා මේ අවුරුද්දේ ඒක නැවැත්තුවා. ඉතින් විශාල විශ්‍රාමිකයන්ට ලැබෙන්න තිබුණු දීමනාවක් අනුමත කරපු එකක් මේ ආණ්ඩුව කපලා දැම්මා. රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුව කපලා දැම්මා. ඊට පස්සේ රණුන්ගේ වැටුප් කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා. එහෙනම් රාජ්‍ය සේවක විශාල ප්‍රමාණයකට ලැබෙන්න තිබුණු වැටුපක් ඒ කියන්නේ වැටුප වැඩි කරන් තිබ්බා මූලික වැටුප රුපියල් 3000 ඉඳන් 24000 දක්වා මුදල් වෙන් කරලා තිබිච්ච එකක් අනුමත වෙලා තිබිච්ච එකක් ඒක නවත්තලා දැම්මා. විධායක නිලධාරීන්ගේ 15000ක දීමනාවක් තිබ්බා ඒක නැති කරලා දැම්මා. එහෙම කරලා මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉල්ලුවා කොරෝනා අරමුදලට. මාසෙ දෙන්න කිව්වා, භාගෙ දෙන්න කිව්වා, දවස් දෙන්න කිව්වා. සමහර තැන් වල විවිධ විදිහට බිය ගන්නලා උසස් චින් නැති වෙයි. බයත් මාරු වීම කරයි කියලා දවස් වැටුප හරි ගත්තා. ඒ විදිහට ගත්තා.
එහෙම කරපු මේ ආණ්ඩුව මේ කොරෝනා අස්සෙම කැබිනට් පත්‍රිකා දාලා ලක්ෂ 3000ක වාහන ගෙනාවා. ලක්ෂ 80000ක් වෙන් කරලා පිට්ටනියක් හදන්න සූදානම් වුණා. 15 මිනිහට බරපතවනවා මෙතුමලගේ සැප සම්පත් අඩු කරන්නේ නැහැ. ඒ පැත්තයි මේක තියෙන්නේ. එහෙනම් අපි කියන්න කැමතියි. දැන් මේ මහ බැංකු වාර්තාවට අනුව මේකත් පෙන්වන්න ඕනේ සුදේව. දැන් අපේ පළාත් තුළ ගොවියන් එළවලු විකුණන්න බැරි වුණා අප්‍රේල් මාසේ. එළවලු කුණු වුණා. තක්කාලි කොටුවලම අත ඇරියා. ගෝවා කපන්න නැතුව දැම්මා. දඹුල්ලේ අලියන්ට එළවලු ටික ගිහින් දැම්මා. එහෙම තියෙද්දි මේ ආණ්ඩුව ගොවියා රකින්නවා කියලා කෘෂි ද්‍රව්‍ය ආනයනය නතර කරනවා කියපු ආණ්ඩුව මෙන්න තියෙනවා ආනයන සටහන. මේ තියෙන වෙළඳ භාණ්ඩ ආනයනය. මෙන්න එළවලු 2019 අප්‍රේල් වල එක්සත් ජනපද ඩොලර් මිලියන 29.9ක එළවලු ගෙනල්ලා තියෙනවා ලංකාවට. එළවලු. මේ කුළු බඩු එහෙම නෙවෙයි ඒවා වෙනම යටින් තියෙනවා මේ එළවලු ද්‍රව්‍ය. මෙන්න තියෙනවා 2020 අප්‍රේල් වල ඒ කියන්නේ මේ අප්‍රේල් වල එක්සත් ජනපද ඩොලර් මිලියන 40.9ක එළවලු ගෙනාවා. ඒතකොට අපේ එළවලු කොහටද විකුණන්නේ? මොකද්ද මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල? දුරදක්නා තීන්දුව කිව්වා. දුරදක්නා දැක්මක් තියනවා කිව්වා. ඍජුයි කිව්වා. කෙලින් කිව්වා. නීති එකයි කිව්වා. මේක තමයි ඇත්ත කාරණේ. දැන් අපි අහනවා මෙතුමාලගෙන් තෙල් මිලට මොකද වෙලා තියෙන්නේ? දැන් ඔබතුමාලා මේ තියෙන්නේ මේ පින්තූරේ තියෙන්නේ මේ තියෙන්නේ ගොන් කරත්තවල ගියා. මේ බයිසිකල් වල ගියා. මේක ටිකක් පෙන්වුවා නම් හොඳයි මේ ඡායාරූපේ. මේ තියෙන්නේ යනවා වර්තමාන අගමැතිතුමා මේ මහින්දානන්ද නාමල් රාජපක්ෂ මේ යනවා. මොකටද මේ? පහුගිය මෙතුමාලගේ එක්සත් ජාතික පක්ෂ කාලේ ආණ්ඩුව කාලේ තෙල් මිල අඩු කරේ නැහැ කියලා. ඉතින් ලෝක වෙළඳ පොලේ තෙල් හොඳටම බැස්සේ දැන්නේ. දැන් ගොඩ බානකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 41.79යි. ඔව්ද අවසන් කරමු. 41.79යි. 105.758ක් 105.758ක් පෙට්‍රල් වලට තියෙනවා එක එක බදු ගහලා තියෙනවා. ඩීසල් බානකොට රුපියල් 44.737යි. දැන් කොහමද? දැවැන්ත බදු ගහනවා. කෑම පතර ගහනවා. මිනිස්සුගේ බොටුව මිරිකන තත්ත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. එහෙනම් අද පෝර ටික ගොවියට දෙන්න බෑ. නොමිලේ පෝර දෙනවා කිව්වා. බතු කම්කරුවට 1000 දෙනවා කිව්වා. මාර්තු මුල දෙනවා කිව්වා. කොරෝනා ප්‍රශ්නෙට රට නැවත්තන්න පටන් ගත්තේ මාර්තු අග මැද. නමුත් මුල දෙනවා කියපු 1000 දුන්නේ නැහැ. පෝර නිකන් දෙනවා කිව්වා. අන්තිමට සල්ලි වලට පෝර නැහැ. දරුවට ඕන වෙලාවට කිරි ටික ඕනි. පැලේට ඕන වෙලාවට පෝර ටික ඕනි. පෝර ටික දුන්නේ නැහැ. පෝර වෙනුවට අපේ ප්‍රදේශේ රටේ දුන්නා දියර පෝර ටිකක් දුන්නා. රසායනික පෝර වල අයින් කළා කාබනික පෝර දෙන්න ඕනේ කියලා. අපි කාබනික පෝර වලට එකඟයි. වකුගඩු ප්‍රශ්නේ ඔක්කොමත් එක හොඳයි. කාබනික පෝර දෙන්න ඕනේ. දියර පෝරක් දුන්නා. දැන් අපේ පැත්තේ ගිරාන්දර කොට්ටේ පැත්තේ මයියංගනේ පැත්තේ ඔය බත්මැඩිල්ල පැත්තේ දැන් මිනිස්සු දියර පෝර පැත්තකට දාලා තියෙනවා. ගහන්න බෑ ගන්ධස්කාරේ පණ යනවා කියලා කියනවා. පිටවල් කුණු වෙලා ටැංකි වල මේ තිබුණේ බා ඇඟේ වැටිලා. සමහර තැන් වල ගැහුවම ගොයම් බල්ලෝ කන තත්ත්වයටපත් වෙලා මොකද මේවා එක්ක මස්සෝ මාළු දාලා හදන දියර පෝරක්ද දන්නේ නැහැ. එතකොට දැන් මේවා ආණ්ඩුව හොයන්නේ නැහැ. ගොවියෝ දැන් මේවා පැමිණිලි කරනවා. එහෙනම් මේ වගේ ප්‍රශ්න ගණනාවක ජනතාව වෙලිලා ඉන්නවා. අලි මිනිස් ගැටුම උග්‍රයි. මේවා කාලාන්තරයක් තිස්සේ තියෙනවා. මෙතුල කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු කරනවා. එහෙනම් අපි ජනතාවට කියන්න කැමතියි තාම ඇත්ත යකා පේන්නේ නැහැ. ඡන්දයක් හින්දා වහලා තියෙන්නේ. මේ ඡන්ද ටිකක් දාගන්නකම් ඉන්නේ. මේ මහා ඡන්දෙන් පස්සේ ඇත්ත යකා පේනවා. මොකක්ද යකා කියන්නේ? සහන කැපෙනවා. තව සහන කපනවා. තව බඩු මිල වැඩි වෙයි. තව බදු බර වැඩි වෙයි. දඩ වැඩි වෙයි. පඩි කැපෙයි. හරි. රස්සා සමාජයට අහිමි වෙයි. ලෝකෙන් තව ණය ගනි. ණය ගන්නකොට විවිධ කොන්දේසි දායි. රටේ දේවල් විකුණන්න මහන්සි ගනි. ඔය ඔක්කොම පටවනවා. අන්නේ පැට වෙනකොට තමයි ජනතාවගේ ආරක්ෂාවට ඊළඟ පාර්ලිමේන්තුව නිර්මාණය කරගන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාවට නායකව බිහි කරගන්න ඕනේ. හැම දිස්ත්‍රික්කයක්ම අපි කල්පනා කරන්න කියලා කියනවා. ජනතාවගේ ඉදිරියේ මේන අඳුරු අගාධේ කළු වලාවන් දකින්න කියලා කියනවා. මේ ආණ්ඩුව හැසිරෙන විදිය දැන් බලන්න කියලා අපි කියනවා. දැන් ආණ්ඩුවට වයස අවුරුදු දැන් මාස 7ක් ගියා මේ ආණ්ඩුවට. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඔය අමාත්‍ය මණ්ඩලෙට මාස 7ක් ගියා. මාස 7ක් යනකොට යන පාර තේරුම් ගන්න එච්චර අමාරු නෑ. ඉතින් අපි ජනතාවට කියනවා දුර දකින්න. දැම්මම තේරුම් ගන්න. ඉතින් පක්ෂ හැටියට බෙදෙන්නේ නැතුව රටක් හැටියට හිතලා අනාගතය වෙනුවෙන් තීන්දුවක් ගන්න ඉදිරි මහජනදෙදි තීන්දුවක් ගන්න කියලා අපි කරුණාවෙන් ආදරෙන්. හොඳයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාට අවස්ථාව තිබෙනවා. ඔබතුමාට පානදුරෙන් එම්.ඒ. ලියනගේ ඉන්නවා දුරකථනයේ. අයවන්න ඔබතුමාට. අයබෝවන්. ප්‍රශ්න අහමු. බොහොම ස්තුතියි සුජය මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම අහන්නේ ජානක වක්කුඹුර මන්ත්‍රීතුමාගෙන් පසුගිය කාලේ පාඩුපිට පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් සමාගම මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් කෝටි 518 ණය අරන් තියෙනවා. මේ ණය ගෙවන්න කියලා මහා භාණ්ඩාගාරයේ සමාගම දන්වලා තියෙනවා. ඒ සමාගම ඈවඩ කරලා තියෙන්නේ. ඉතින් තියෙද්දි කොහොමද මේ මුදල් ගෙවන්නේ මහ ජනතාවද? ඊට පස්සේ තමයි
ජපාන රජයේ නීතිය නවල කියලා සමුන්නාන්ත විවිධ පාක්ෂික අත්අඩංගුවට ගන්න කියලා බලයට ආවා. ඇහිල්ලා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා බලයට ඇහිල්ලා තොණ්ඩමන් ඇමතිවරයාගේ මගුලේදී හේතුගාමී පක්ෂයේ උද්ඝෝෂණයේදී පොලිසිය නීතිය ක්‍රියාත්මක වූ ආකාරයත් අමරිකානු තානාපති නිලධාරියා ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණය කරන්න නැතුව නීතියේදී අත්ලීමේදී නීති ක්‍රියාත්මක වූ ආකාරයත් කරුණා අම්මන් තෙබළුන් 3000ක් ඝාතනය කළා පාපොත්තරණය කරලෙද්දී CID දාට කටුත්තර දීලා බොහොම කරදරයක් නැතු කියා. පසුගිය රජයේ මැතිවරු අත්අඩංගුවට ගෙන්නේ ගෙවල් වලට ගිහලා. ඒ ඇයිටත් මේ ඇයිටත් නීති ක්‍රියාත්මක කිරීමේදී මම අහන්න කැමති සාමාන්‍ය සාධාරණ කෙරෙලද කියලා. බොහොම ස්තුතියි ප්‍රශ්න දෙකක් ඍජු ප්‍රශ්න දෙකක්. සුජීව එකක් තොණ්ඩමන් ඇමතුමාගේ අවමගුල් උත්සවයේ අපි අන්තිම නීතියක් දැම්මා. ඒ වගේම ඒක මුලදී එතුමාගේ දේහයේ මේ කොළඹ තැන් දෙක දවස් දෙකක් තිබුණා. ගිනියනකොට ඉතින් මිනිස්සු පාරට ආවා, දලුකඩ කඩා ඉන්න ඒගොල්ලෝ පාරට ආවා. ඇවිල්ලා තමන්ගේ නායකයෙකුට අවසන් ගෞරව දක්වන්න කටයුතු කරා. හැබැයි ඒ ක්‍රමවේදය අපි ඒක වැරදි කියලා කියනවා. හැබැයි දැන් මේ කියනවා රටේ නීති දෙකක් කියලා. නීති දෙකක් නැහැ. එතකොට සමගි ජලව කණ්ඩායමක් ගිහිල්ලා උද්ඝෝෂණයක් කරා. ඒකට අපි මොකක් කරේ නැහනේ. අතන පොලිසියත් එක්ක රණ්ඩු වුණා. ඒතර පොලිසියත් එක්ක රණ්ඩු වෙනකොට ඒත් මිනිස්සු ඒ අයත් එක්ක යම්කිසි ප්‍රශ්නයක් වුණා. ඒක අපි ඒ විදිය වැරදි කියලා කිව්වා. අපි හැමදාම කියන්නේ මේ කාටවත් නීති දෙකක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට එක නීතියකුත් ජනතා මිත්‍රමුට තව නීතියකුත් අපට තව නීතියකුත් කියලා නැහැ. කරුත් වැරදි කරා නම් වැරදි. හැබැයි ඒ ඔය කියන අය වාහන හප්පලා පොලිසිය වැරදි විදියට යොදාගෙන පැනලා ගිය කාලයක් තිබ්බා. එතකොට ඒවා වැරදි නෙමෙයි. දැන් වැරදි විපක්ෂයට ගියාම වැරදිකාරයාට දනුවම් දෙන එක වැරදිද? එතකොට අපේ ඇමතිවරු ගිහලා රිමන්ඩ් කරගෙන හිටිය බොරුවට උසාවියේදී නිදොස්කොට නිදාස් වෙලා ඇවිල්ලා තියෙනවා. ආන්නෙම තමයි දේශපාලන පරිගණකය. ඉතින් අපේ කාලේ මේ මාස කීපය තුල කවුරු වැරද්දක් කරොත් ඒක වැරදි. අපි මේ දවස්වල ගොඩක් වෙලාවට බැලුවාම මේ උද්ඝෝෂණ කරන්න අර මේ නෙමෙයි. දැන් මෙතුමා කියාගෙන ගියා මේ මහ බැංකුවේ කතාව. ඉතින් අපි පහුගිය ආණ්ඩුව පත් වෙච්ච වෙලේම පාර්ලිමේන්තුවේදී කිව්වා මේ සිංගප්පූරු ජාතිකයේ පත් කරේ මේක එපා කියලා. ඊට පස්සේ අපි ගිහලා උද්ඝෝෂණයක් කරා මහ බැංකුව ගාව. ඊට පස්සේ අපට ගහලා එළවුවා. අපේ ඇමතිවරයෙක් රෝහලේ හිටියා. ඉතින් ඒ වෙලේ එහෙම වුණා. හම්බන්තොට වරාය විකුණනකොට අපි ගියා සාමකාමී උද්ඝෝෂණයකට. අපි ඔක්කොම ගැහුවා. මාත් එක්ක ගිය හාමුදුරුවන්ටත් ගැහුවා. ඉතින් එහෙම කරා. ඒවල ජනතා විමුක්ති පෙරමුණ නම් ඔය රැඩිකල් වාදී අදහසකින් හම්බන්තොට වරාය විකුණනකොට එක වචනයක්වත් කිව්වේ නැහැ ආණ්ඩුවට. ඒක වික්කනේ. ඒකට මුකුත් කිව්වේ නැහැ. ඒක දැනීනේ වක්‍රම මෙතුමා. ඔබතුමා නොදන්නවද ඒ කාලේ අපිත් ඒ හම්බන්තොට උද්ඝෝෂණ කරා. පෙළපාලි ගියා. මෙතුමාලගේ ප්‍රහාර වලට අපිත් ලක් වුණා කියලා ඔබතුමා දන්නේම නැහැ. අපිට නම් ගැහුවා ඔබතුමාට ගැහුවා කියලා අපි දැක්කේ නැහැ. ගුටි කන්න ඕනද? නෑ ඒකනේ කියන්නේ ගුටි කන්න ඕනේ කියන්නේ ඒක නේ හවුලේ ඔබතුමාට ගහපේට අපි එකක නෑ. අපි ඒකට විරෝධය පාලා මම කියන්නේ ඔබතුමාට ගහපු නැති එක නෙමෙයි. නමුත් ඔබතුමාට නිකන් නොදැක්ක ගානට කියන මම මතක් අපිට ගැහුවා. ඔබතුමාට එහෙම ගැහුවේ නෙමෙයි. අපි විතරක් නෙමෙයි නේනම් විපක්ෂේ නම් දෙකොල්ලන්ටම ගහන්න ඕන. මම දන්නේ අද සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දෙ ඉල්ලන්නේ මොකද්ද? ටෙලිෆෝන් එකෙන් ඡන්දෙ දෙන්න කියන්නේ ඔරලෝසුවට. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දෙ ඉල්ලනවා අපි දන්නේ නැහැ. ඡන්දෙ ටෙලිෆෝන් එකෙන් ඉල්ලනවා. ටෙලිෆෝන් එකට හිතේ තියෙන දේ කියන්නේ. ඒක ඩීල් එකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඒක නිසා සම්බන්ධයක් හැදුවේ මොකද්ද? නෑ ඒ කියන්නේ තමුන්නාන්සලා ඔරලෝසු වෙන ඡන්දෙ ඉල්ලන්නේ. එතුමාලා ඒකක් දන්නේ නැහැ. අර ඔරලෝසුව වගේ ඉඳලා ඔරලෝසුව මාලිමාවට ඔරලෝසුව වගේ කියලා තමයි කියන්නේ. කතා කරන්නේ. ඒක ඔරලෝසුව දන්නේ නැහැ. මාලිමාව දන්නේ නැහැ. තමුන්නාන්සලා පටලෝ ගන්න ඕනේ මොකද්ද මේ නෑ දැන් තමුන්නාන්සලා නායකයා ඡන්දෙ ඉල්ලන්නේ ඒක දන්නේ නැහැ නෑ ඒක වැරදීමක් වෙනවනේ. ඒක තමයි. හරි මොකද සාධාරණ වැරදීමක් වෙනවා. හරි ඒක වැරදින එක මොකද්ද නෑ ඒක හරි පොඩ්ඩක් හරි නෑ පස්සේ දැන් රටේ තියෙන ප්‍රශ්නේ ඕකද? නෑ ඒක ගම්මපිල්ල ඇමතුමා කිව්වා පහක් පරද්ද රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ දෙකයි කතා කරන්නේ. ඒක නිසා දැන් මේ මිතුමල්ලා කියනවා මේ අපේ කාලේ මේ පහුගිය ආණ්ඩුව ගැන මුකුත් කියන්නේ නැහැ දැන්. මේ ආණ්ඩුව අපි බලයටපත් වෙලා මාස කීපයයි වුණේ. හැබැයි මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මුළු රටම වහලා තිබ්බා. ඒ වගේම අපේ රටෙන් කිසි දෙයක් රට යවා ගන්න බැරි වුණා. පිට රටින් ගේන්නත් බැරි වුණා. එතකොට අපේ රටේ සෑම කෙනෙම වගා කරා. ආණ්ඩුවක් ඇටියට මේ අපි ආණ්ඩු කළා නෙමෙයි අපි ආණ්ඩුවක් ගත්තේ. එතකොට අපි ගත්තේ ආණ්ඩුව. කාටවත් මේ අතපාන්න නැතුව
අපි මේ රටේ ජනතාව බඩිකින්න තියන්න ඇරියේ නැහැ. එයාට දුන්නා. ජනාධිපතිතුමා සැමනුයි පරිප්පුයි අඩු කරා තමයි. හැබැයි 94 1994ටත් වඩා ගානකට මේ අඩු කරා. ඉතින් ඒක හැමදාම දෙන්න අමාරුයි. තමුන්නාසල් දැක්කා. දවස් දෙකයි. ඔබතුමා හිමින් බය වෙලාද දන්නේ නැහැ. අනේ මේ රටේ මිනිස්සු දන්නවා මන්තුමා. මාස දෙකකට වඩා දුන්නා. කඩේකවත් තිබ්බේ නැහැ. කඩේක තිබ්බේ නැහැ. සතොසේ තිබුණා. මිනිස්සු දන්නවා. සතොසේ තිබුණේ. අනේ මන්තුමා මේ නිකන් දෙක. මන්තුමා බොරු කියන්න එපා. මන්තුමා මේ මිනිස්සුන්ට පරිප්පු නෙමෙයි. සතොසේ පොලේ වෙනවා ටීවී එකේ. අපි යන්නේ සතොසේ නෙමෙයිද? සතොසේ නෙමෙයි ලොකු තැන් වලින් බඩු ගන්න. සතොසේ පොලේ තිබුණා. ගන්න ඕන ලොකු තැන් වලින් ගන්නවා පොඩි තැන් වලින් ගන්න ඕන පොඩි තැන් වලින් ගන්න. බොරුව ඒක නෙමෙයි. රටේ මිනිස්සු දන්නවා පැහැදිලිවම මේ සැමන් තිබ්බේ නෑ. පරිප්පු තිබ්බේ නෑ. හැට පාට සැමන් තිබ්බේ නෑ. අර මේ ඇයි ඔයා මේ නිකන් ඇදගෙන නාන්නේ වෙන එකක් ගැන කතා කරන්නේ. තමුන්නාන්සේ ඒ කාලේ මේ රූපවාහිනියක් දිහා බලලා නැහැ. නෑ. බලලා නැහැ. බලලා තිබ්බනම් පේනවා පොලිම. ඒක නිසා ඒ දවස්වල තිබ්බ දවස් දෙකක් විතර ඒක තමයි මං කිව්වේ. ඉතින් ඔයත් එක්ක ඔයා මේ රටේ ඉඳලා නැතුව ඒක කොරෝනා ඉඳලා වෙන රටක ඉන්නේ නැති. ඒක නිසා මේ රටේ මිනිස්සු දන්නවා මාස දෙකකට වැඩි කාලයක් දුන්නා. ආණ්ඩුවේ. ආණ්ඩුව පාඩු ඉඳගෙන දුන්නා. හැබැයි ආණ්ඩුවක් ඇටියට මේ ඔක්කොම නිකන් දෙන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුවකට. මේ රටක් ගෙනියන්න එපා. දැන් රාජ්‍ය සේවකයෙක් ගෙදර හිටියා පඩි ගෙව්වා. ඒතකොට මේ රටේ හැමෝම වැඩ කරන්නේ නැහැ. තුනෙන් එකකට තමයි එන්න කිව්වේ. මාස දෙකක් රට වහලා තියෙද්දි කිසිම කෙනෙක්ගේ පඩි කැපුවේ නැහැ. අපේ මන්තුමා අපේ මුදල් මේ ජනාධිපති ලේකම්තුමා කිව්වේ කැමති නම් දෙන්න කියලා. මේ බලෙන් කපනවා මොකක් කියන එක වැරදි විදියකට වුණේ. හැබැයි එතුමා කිව්වා කැමති නම් දෙන්න. දුන්නේ නැහැ කියලා කාටවත් එක ගැටලුවක් නැහැ. ගොඩක් දෙනෙක් ඒවල සල්ලි දුන්නා. හැම මිනිහෙක් වගේම සල්ලි දුන්නා. එක එක ආයතන ඒගොල්ලෝ තමන්ගේ දවස පඩිය එහෙම දුන්නා. ජනාධිපතිතුමාට ඔබතුමා මට ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාට කියන්න බැරි එක ජනාධිපති ලේකම්තුමා ලව්වා. එතුමා ජනාධිපති ලේකම් කාර්යාලය ලිපිරි ශීර්ෂය පාවිච්චි කරලා කරපු එකත් වැරදීනේ. ඒකටත් හරියට නෝන නීතිය ක්‍රියාත්මක වෙන්න එපැයි. ඔබතුමාලා නියම වටෙන් එන්න එපා. හරි පාරෙන් දැනගන්න. ඒක තමයි උනේ. කොහෙවත් කපනවා කියලා කිව්වේ නෑ. කැමති නම් දෙන්න කිව්වා. කැමති නම් දෙන්න කිව්වා. රජයක් ඉල්ලීම් කරනකොට ඒක ඉල්ලන්න අයිතියක් නෑනේ. කොහොමද ජනාධිපති ලේකම් තමන්ගේ ලිපි ශීර්ෂය පාවිච්චි කරලා ජනාධිපති ලේකම්තුමා ඉල්ලීමක් කළා තියෙනවා. එහෙම ඉල්ලන්න බෑ. ඒක එහෙනම් විනේ දැන් සාමාන්‍ය රාජ්‍ය සේකට ආයතන සංග්‍රහයක් තියෙනවා. ඒ කට්ටිය හැසිරෙන්න ඕනේ. ආයතන සංග්‍රහයට අනුව රජයේ දේපල තමන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉල්ලන්න ඒවා ලව් ලෙටර් වෙනම ලියාගත්තට කමක් නැහැ. මේක ලිව්වේ රාජ්‍ය එතුමා කිව්වා ඒකයි ඇත්ත කතාව. නෑ එතුමා කිව්වා මේක කැමති නම් දෙන්න. කැමති නම් නිකන් ඉන්න. එච්චරයි. ඒක නිසා අපි දැන් මේ ගොඩාක් වෙලාවට මේ ආණ්ඩුවට මේ කරුණාම්මන් අරින්මින් කියලා කෑ ගහනවා. අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති මැතිවරණයේදී දෙවිට ඡන්ද ගන්න ත්‍රස්තවාදී චෝදනා යටතේ සිරගත කළ දෙමළ සිරකරුවන් පොදු සමාවක් යටතේ නිදහස් කරනවා කිව්වා. ආයේ කිසි නඩුවක්වත් හොයilla බැලුවා නැහැ පොදු සමාව යටතේ නිදහස් කරනවා. ඒතර පොදු සමාවක් යටතේ සියලු දෙනාම නිදහස් කරන්න කිසිම හොයilla බැලු. මේ ඇතුලේ ඉන්නේ අය. ඒක නිසා මේ අපිට මේ යම් කිසි චෝදනාවක් කෙල්ලනවා හරියට මේ පොට්ටුවෙන් ඡන්ද ඉල්ලනවා ඒ වගේ කියලා. නිසා මේ රටේ අපි වැඩපිළිවෙලක් තියෙනවා. ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙලක් තියෙනවා. අපි මේ රටේ තමුන්නාන්සේ කිව්වා පොහොර දුන්නේ නැහැ කියලා. සියලුම අපි ගොවියන්ට පොහොර නිකන් දුන්නේ. හැබැයි අක්කර 200ක් වයන තැන අක්කර 1000ක් වැව්වා එකපාරට. හැම මිනිස්සෙම කුඹුරු වැව්වා. එතකොට ඉතින් පොහොර හිඟයක් ආවා. අපි ඒක පිළිගන්නවා. දෙන්නෙක් කරන වැඩේට 10 දෙනෙක් ආවා වගේ වැඩක් වුණා. ඒ නිසා මගේ කලවානේ සාමාන්‍යයෙන් අක්කර 210යි මේ එක කන්නකට වැඩ කරේ. මේ පාර 1000කට වඩා වැඩ කරා. එතකොට පොහොර හිඟයක් ආවා. අපි පිළිගන්නවා. ඒක මන්ත්‍රීතුමා ඔය කියන තරම් නම් සංඛ්‍යාවක් නැහැ. මිනිස්සු ඉස්සරහ ගෙවතු වගා කළා. මේ තමයි පොඩි පොඩි ගෙවතු ප්‍රමාණයක් වගා කළා. කුඹුරු එච්චර මේ පුරන් වෙලා තිබුණේ නැහැ. පුරන් කුඹුරු ප්‍රොපගන්ඩා ප්‍රමාණයක් අස්සද්දුවා. ඔබතුමාලගේ නොහැකියාව වහගන්න ඒකේ. එතකොට රටේ ජනතාවට පොහොර සපයන්න පොහොර ආනයන කරලා තිබ්බේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මන්තුමා මේ එකපාරට මේ වගාව වැඩි වුණා නෙමෙයි. චුට්ටක් ඉන්න ගෑනු ගහ. පොහොර තියෙද්දිත් බෙදා ගන්න බැරි වුණා. බෙදා ගන්න බැරි වෙච්ච එකක් තමයි පොහොර පටවන්නවක් කෙනෙක් නැහැ. මේ පොහොර පටවන්න කවුද යන්නේ? හමුදාව දාලා පොහොර පටවන්නද? ඒකට පොහොර ගිනියන්න විදියක් තිබුණේ නැහැ. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කොළඹ ඕන එක්කෙනෙක් දන්නවා. පොහොර අර කානූන යුද්ධ කරන්න දැම්මා. අර ඒව පටවන්න ඉන්න ඒගොල්ලන්ට කොරෝනා හැදුනා. ඒගොල්ලෝ තමුන්නාන්සලා මේක හරියට රට මේ රටේ ඉපදිච්ච මේ රටේ හිටපු නැති මිනිස්සු ගන්නට කතා කරන්නේ. අපි දොතුමාදෝයි කියන ප්‍රකාශ අනුව ජනතාව තේරුම් ගන්න. ජනතාව තේරුම් ගන්න නෙමෙයි. තමුන්නාන්සේ අහලා බලන්න කවුද මේවන් නිකම් මේ පටවල ගේන්න විදියක් නැහැ. ඒ නිසා ඊට පස්සේ පුළුවන් නම් එවන්න කිව්වා
ඒ පොහොර මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් කට්ටියක් ඒවල ගෙනියන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි බොහොම අමාරුවෙන් මේ පොහොර ටික යවුවේ. ඔබතුමාගේ අපිට ප්‍රශ්නයක් අහන්න. ඔබතුමාගේ උත්තරේම තියෙනවා මේ ප්‍රතිවිරෝධයක් තියෙනවා. ඔබතුමා එක තැනක කියනවා වැඩියෙන් වගා කරපු හින්දා පොහොර හිඟයක් තිබ්බා කියලා. අනිත් පැත්තේ ඔබතුමා කියනවා පොහොර පටවන්න හිටපු ඔක්කොටම කොරෝනා හැදුනා කියලා. නෑ පොහොර පටවන්න බැරි වෙච්ච එකයි ප්‍රශ්නේ කියලා. මොකක්ද මේ ප්‍රශ්නේ? පොහොර හිඟේට එකක් තමයි මම කාරණා දෙකක් කිව්වනේ. එකක් තමයි මේ පොහොර පටවල ගේන්න විදිහක් තිබුණ නැහැ එකක්. අනිත් එක වැඩි ප්‍රමාණයක් වගා කරා. එතන අපි නිකන් දෙනවා කියූප එක නිකන් දුන්නා. 7-5ක්වත් ගත්තේ නැහැ. තමුන්නාන්සලා කෑ ගහනවා. ඊට පස්සේ තමුන්නාන්ස කිව්වා මේ ගොවියෝ ඔක්කොම වීසි කරා කියලා. මම ඉන්නේ ඇවිලිපිටි ප්‍රදේශේ රත්නපුරේ. කෙසෙල් ගොවියාගේ කෙසෙල් ටික විකුණා ගන්න බැරුණා. අපි රජයේ මැදිහත් වෙලා කෙසෙල් ටික ගත්තා. අර ප්‍රාදේශ සභාවර බෙදුවා නිකන්. මේ නිකන් හරි බෙදුවානේ. ඒතොර දැන් තමුන්නාන්ස කියන්නේ අර දේශපාලනය කරා. ඕක දැන් මොකක් හරි දුන්නත් දේශපාලනේ. නැත්නම් ප්‍රාදේශ සභා මන්ත්‍රී ඇවිල්ලා මේ මැතිවරණයක් වෙලා වෙදෙනකොට දේශපාලනේ තමයි. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දුන්නේ නැහැ. රජ නිලධාරියරුද? තමුන්නාන්සරේ විසිකේ දුන්න තමුන්නාන්සර පෙන්නේ රාජ්‍ය නිලධාරියෙක් ඔහෙලගේ කට්ටිය තමයි කෙහෙල් ගෙඩිය අංග ගහලා විදුවේ. සම්පූර්ණව දේශපාලනය බත් පැකට් එකේ අංග ගැහුවා ගම් අතුරු වෙලේ. ඔහෙලගේ කට්ටිය. ඒක නිසා ඔහෙලගේ කට්ටිය කර නෙමෙයි මං කියන්නේ. කොහෙද? කවුද ගිහින් බෙදුවේ? කවුද බෙදුවේ? ඒක තමයි අහන්නේ. මාත් අහන්නේ ඒකයි. කවුද බෙදුවේ? දැන් තමුන්නාන්සරේ කෙහෙල් බෙදුවා කියලා. ඈ? දැන් කොහොම කෙසෙල් බෙදුවා කියලා අපේ කට්ටිය කියලා මන්ත්‍රීවරු. ඔව්. කොහෙද බෙදුවේ? හැමතැනම ප්‍රාදේශ සභාවේ තමුන්නාන්සලා ගත්තේ වන එක. නැත්නම් තමුන්නාන්සලා කෑවද? ගත්තේ මන්තුමා අපි ප්‍රාදේශ සභාව වලට ඒවල මන්ත්‍රීවරු ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැහැදිලිවම ඒවා බෙදුවා බෙදෙන එක හොඳයි. නමුත් ප්‍රාදේශ සභා මන්ත්‍රීලව්ව බෙදෙන එකයි ගැටලුව. තමුන්නාන්සලා දැන් කෙසෙල් ගොවියගේ කෙසෙල් ගන්න නැතුව හිටියාමත් ආණ්ඩුවට බයිනවා. ඒක ගත්තේ නැහැ කියලා. ගත්ත එකත් වැරදි. දීපු එකත් වැරදි. ගත්ත එක හොඳයි. ගත්ත එක ඒකේ අර ඒකේ කොරෝනා වලින් දේශපාලනය කරපු එකයි වැරද්ද. කෙහෙල් ගෙඩියට ඡන්ද දෙන්නේ නැහැ. තමුන්නාන්සලාගේ නොහැකියාව. තමුන්නාන්සලාගේ ආණ්ඩුවක් තිබුණා නම් මේ රටේ මිනිස්සු බඩගින්න මැරෙනවා. 5000 දෙනකොට කිව්වා පොහොට්ටුවේ කට්ටිය විතරයි 5000 දුන්නේ කියලා. 5000 මේ රටේ පවුල් ලක්ෂ 74කට දුන්නා. මම කියන්න 5000 දුන්නේ නැටි කියන්න. තමුන්නාන්සලා කාට සමෘද්ධිය දුන්නේ කොහමද? UMP එකේ ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ලියුම නැත්නම් සමෘද්ධිය දුන්නේ නැහැ. එහෙම කරපු කට්ටිය දැන් මේ 5000 ගැන කතා කරනවා. දැන් තමුන්නාන්සලා සමෘද්ධිය දුන්නේ කොහොමද දන්නේ? ඊට කලින්. ඊට අනේ දැන් මේ පාර සමෘද්ධිය දුන්නේ කොහමද? කොහොමද? දැන් ඔබතුමාලා මොකද අපේ පාක්ෂිකයන්ට අසාධාරණයක් වුණා. ඒ අයට සාධාරණයක් කරන්න අනිවාර්යෙන් අපි පිළිගන්නවා. මම හිටියේ අපේ UMP ඉඳ සමෘද්ධිය ලැබුණ නැති පොඩ්ඩක් ඉන්න. ඒක තමුන්නාන්සලා කැපුවේ එහෙමයි. පොඩ්ඩක් ඉන්න මං කියන එක පොඩ්ඩක් සපෝට් එකකට කියන්න හදන්නේ. තමුන්නාන්සලාගේ සමෘද්ධිය ඇමති හිටියේ මගේ අමාත්‍යාංශේ. තමුන්නාන්සලාගේ සමෘද්ධිය ඇමති හිටියේ මගේ අමාත්‍යාංශේ. අපරායන කුස්කර්ම අමාත්‍යාංශේ. මාට හම්බුණා ඒකේ ලේඛනේ මේ රටේ ආපු ඒවට කපලා දාලා තිබිච්චිය ඔක්කොම කපලා තියෙනවා මේ එක එක තැන් වලින් කපලා තමයි නල්ලයිතු හදලා තියෙන්නේ. ඒක විපක්ෂේ නම් කැපුවා. ආණ්ඩු පක්ෂය ඒගොල්ලන්ට විතරයි දුන්නේ. දැන් තමුන්නාන්සලා ලක්ෂ 4ක් දීලා ඡන්දෙ දිනන්න හැදුවා. ඡන්දෙ දිනන්න බැරි වුණා. ඒක නිසා අන්න හරි. එහෙම හරි දුන්නා. අපි 5000 මේ රටේ සියලු දෙනාටම ඒක නිසා තමුන්නාන්සලා දුන්නා වගේ නෙමෙයි. අහිංසක මිනිස්සුන්ට තමුන්නාන්සලා සමෘද්ධිය දුන්නේ නැහැ. තමුන්නාන්සලා දුන්නේ වාහන තියෙන මිනිස්සුන්ට. ඒක නිසා එහෙම දීලා තමයි වැඩේ නැති කරගත්තේ. ඡන්ද නැති කරගත්තේ. නිසා හරි සාධාරණට තමුන්නාන්සලා වැඩ කරා නම් තමුන්නාන්සලාට ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ගත්තාන් පස්සේ හිතුවා ජීවිත කාලෙම අපි ආණ්ඩු පක්ෂය කියලා. හැබැයි අද පක්ෂෙකුත් නැහැ. පක්ෂෙත් දෙකට කඩාගෙන උසාවි ගියා. උසාවියනුත් වැඩේ හරි ගියේ නැහැ. ඒ නිසා අපි නම් ඒ කාලේ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අල්ලන්න ගියේ නැහැ. අපි කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක නැවතවරක් නැගිටිනවා කියලා. අපි අලුත් පක්ෂයක් හදාගෙන මේ රටේ බලය ඇල්ලුවා. අපි එදා ගියේ නැහැ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අල්ලන්න. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සංවිධායකයන් 2017 ඉල්ලාස් වුණා. අසල අපි වෙනම ඇවිල්ලා තරම් කරා. ඒක නිසා තමුන්නාන්සලා දැන් මේ හදනවා පක්ෂය ඇතුලේ ගැටුම බේරගන්න බැරුව රටක් තමුන්නාන්සලට අල්ලන්න බෑ. ඒක නිසා මේ කීනේවට උත්තර දෙයි අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ ජනතාව නිසා මේ රටේ ජනතාව 3/2 බලයක් ආණ්ඩුවක් හදන්න අපට ඡන්ද දෙනවා. බොහොම ස්තුතියි ඔබ ගැනයි කතා කරන්නේ. දැන් වරම තියෙන ඔබේ අතේ. අපි විරාමයකට යනවා. විරාමයෙන් පසු යන්න